ඊළඟට මාතෘකාව ඍජුකරණය. ඍජුකරණය. මාතෘකාව ඍජුකරණය. rectification. rectification. ඊළඟට මේ රූපදිටි පුළුවන් තරම් මේ අඩුවට යදගෙන පස්සේ අච්චුපතින් හරි ඒක අදාළ රූපේ බලාගෙන නැත්නම් කාල වේලා යනවා. රැස් වෙන්න පුළුවන් තරම් බලමු මේ ඍජුකරණය ටිකක් උඩ කරන්න. හරි? හරි ඉතලාම බලමු ඍජුකරණය කියන්නේ මොකක්ද? ඍජු කියන්නේ කෙලින් කරනවා කියන එක. එතකොට මොකද්ද මේ කෙලින් කරන්නේ? හරි? කෙලින් කරන්නේ මොකද්ද කියලා බලමු. එතකොට ඍජුකරණය කියලා ඉලෙක්ට්‍රොනික වල හඳුන්වන්නේ මොකද්ද? සත්‍යවර්ත ධාරාවක්. අපි කියන්නේ AC කරන්ට් එකක් කියලා. සත්‍යවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීම තමයි ඍජුකරණය කියන්නේ. විභාගයට ඇහුවොත් සරල වෙන්නේ. හොඳටම ඇති. සත්‍යවර්ත කියන්නේ AC කරන්ට් එකක්. සරල ධාරාවක් කියන්නේ DC කරන්ට් එකක්. එතකොට සත්‍යවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීම තමයි ඍජුකරණය කියන්නේ. ඒතකොට ඇයි ඒක කරන්නේ? ඒක කරන්නේ අපේ නිවෙස් වලට එන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව. ඒක ඩයිනමෝ වලින් නිපදවන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව. එතකොට නිවෙස් වලට එන ප්‍රත්‍යවර්ත ධාරාවදී අපේ සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ. හරිද? සෙල්ෆෝන් එක, ලැප්ටොප් වගේ බොහෝමයක් උපකරණ. ඒ පරිගණකයේ පවා හරිද? වැඩ කරන්නේ සරල ධාරාව. රේඩියෝ එක හරිද? ඒ හැමදේම දැන් ඉතින් අලුත් LED TV ඔක්කොම වැඩ කරන්නේ සරල ධාරාව. හැබැයි ගෙවල් වලට එන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව. එතකොට මොකද කරන්නේ? ප්‍රත්‍යවර්ත ධාරාව තමයි ලාභ. ඒ වගේම ගෙවල් වලට එන්නේ. ඉතින් ඒක නිසා සරල ධාරාවක් ගන්න බැටරි කැලි භාවිත කරන්න. ඒක කාර් බැටරියක් හරි. එතකොට ඒකේ විශාල වියදමක් යනවා. බැටරි කොට බහින හින්දා. ඒකෙන් හින්දා අපිට මේ මොන වැඩේ තමයි අඩු ගන්න ප්‍රත්‍යවර්ත ධාරාව අරන් ඒක සරල ධාරාවක් වලට පත් කරනවා. එහෙනම් ඒක තමයි අපි කියන්නේ ඍජුකරණය කියලා. එතකොට මේ මොකද්ද කියලා අපි දැන් මේක ලියමු නේද? එහෙනම් දැන් සහභාගී වුණාත් එක්ක මාතෘකාව කියන්නේ ඍජුකරණය කියලා ලියලා රෙක්ටිෆිකේෂන් කියන්නේ එක ඍජුකරණය යම් සත්‍යවර්ත ධාරාවක් අනන්ත AC ඕල්ටර්නේටිව් කරන්ට් කියන්නේ ඍජුකරණයම් සත්‍යවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට අනන්ත ඩිරෙක්ට් කරන්ට් කියන්නේ DC සත්‍යවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීමයි සත්‍යවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීමයි හරි එතකොට අපි ඩයිනමෝ මම කියව ඩයිනමෝ වලින් තමයි ප්‍රත්‍යවර්ත ධාරා නිපදවන්නේ. එතකොට නිවෙස් වලට ඉන්නේ ඩයිනමෝ වලින් නිපදවන ප්‍රත්‍යවර්ත ධාරා. ඒ ප්‍රත්‍යවර්ත ධාරා මොහොතින් මොහොත ඒකේ දිශාව මාරු කරනවා. ඒ දිශාව මාරු කරනවා. ඒකයි ප්‍රත්‍යවර්ත ඕල්ටර්නේටිව් කියලා කියන්නේ. හැබැයි බැටරි කැරි කරන්ට් එක එකම දිශාවට තමයි ධාරාව ගලන්නේ. එතකොට එකම දිශාවට ධාරාව ගලන ඒවා තමයි සරල ධාරා. එතකොට අපි මේ කොහොමද පත් කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට මම දැන් කියවා එතකොට ඍජුකරණය කියන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවක් AC කරන්ට් එකක් සරල ධාරාවක් වඩ පත් කිරීම. හරියට සරලව උත්තරීම ඇති. එතකොට මේ ගැන පොඩ්ඩක් බලා ගන්න අපි කැතෝඩ කිරණ දෝලනීක්ෂය අතිවේග උපකරණයක් තියෙනවා. ඒකේ ඒ කැතෝඩ කිරණ දෝලනීක්ෂයකදී ප්‍රත්‍යවර්ත ධාරාවක හරිද? ප්‍රත්‍යවර්ත ධාරාවක තරංග රටාව බලපුවා. ඒ වගේ කෙනෙකුට අවබෝධයක් තියෙනවා. ප්‍රත්‍යවර්ත ධාරාවක තරංග රටාව මෙහෙම. AC කරන්ට් එක. ඒ කියන්නේ මොහොතින් මොහොත දිශාව මාරු වෙනවා. අර පැත්තට යනවා අයත් පැත්තට එනවා. හරිද? පැත්ත මාරු වෙනවා. එතකොට මෙන්න මේක තමයි ඉනිස් වලට එන්නේ. හරි ඔක අහලා ඇති හර්ට්ස් 50 කියලා තුරහලා තියෙනවා පිළිපිට. එතකොට මේකෙන් මම කියනවා ඉලෙක්ට්‍රොනික උපකරණ වැඩ කරන්නේ මේක සරල ධාරාවක් බවට පත් කරන්නේ. ඒ බැටරි කැලලක කරන්ට් එක වෙන්නන්නේ මෙතන නේ. ඒක සොයාගන්නේ එක් පැත්තකට යනවා මෙතන. නිය ධාරාව කොහොම එක පැත්තකට යනවා. එතකොට මෙන්න මේ AC කරන්ට් එක සරල ධාරාවක් DC කරන්ට් එකක් බවට
සරල ධාරාවක් කියලා DC කරන්ට් එකක් බවට පත් කිරීම තමයි විදුකරණය කියන්නේ. ඒ ඉස්සලා කියවනකොට විදුකරණය කියන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීම. එතකොට ඒකට අදාළ ප්‍රත්‍යවර්ත ධාරා ප්‍රස්තාරය මේක මේක සරල ධාරා ප්‍රස්තාරය. එතකොට මේක බවට පත් කිරීම තමයි විදුකරණය කියලා කියන්නේ. එහෙනම් මේක කරගන්න මට කරදරම දාගන්න මට හරි එතකොට මට කියන්න පුළුවන් නේ මේ ලක්ෂයක් අය මේ දැස්සලින්ද ගැටළු ගොඩකට තුන පාලා තියෙනවා ඒක අනුගම විදුකරණය ටිකවත් අපි අද අවසන් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට ට්‍රාන්සිස්ටර් කරපුවා මේ පාඩම ඉලෙක්ට්‍රොනික ඉවරයි හරි අපි තරයිද ආවරණය කරලා දෙන්න එතකොට මේ ප්‍රත්‍යවර්ත ධාරා හැඩේ දැනගන්න ඕනේ ප්‍රත්‍යවර්ත ධාරාවක විද්වාස්තරේ නැත්නම් ධාරාවේ වෙනස් වීම දැනගන්න ඕනේ සමධාරාව දැනගන්න. එතකොට අපි කොහොමද මේක බවට පත් කරන්නේ? දැන් විදුලි බලාගාරයේ ඉපදුන ඩයිනමෝලේ මේකනේ. සරල ධාරා ඩයිනමෝ කියනවා. නමුත් විදුලි බලාගාරයේ ප්‍රත්‍යවර්ත ධාරා ඩයිනමෝ. අපි ඒක සුපර්ජේ පාඩමවල කතා කරනවා. එතකොට මේක බවට පත් කරන්න අපි ඉලෙක්ට්‍රොනික පාඩමේදී කතා කරන්නේ ඇයි? අපි කතා කරා ඩයෝඩ් කියලා එකක්. ඩයෝඩ් මතක ඇති ඒ ඩයෝඩ් කියන්නේ PN සංඛ්‍යාවක්. ඒ PN සංඛ්‍යාවට P පැත්තට බැටරි කෑල්ල ධන තිබ්බ කියලා N පැත්තට ඍණ තිබ්බොත් තමයි ධාරාව P-ට N දක්වා ගමන් කරන්නේ. ඒක පෙර නැඹුරුව කියනවා. එතකොට අනිත් පැත්තට තිබ්බොත් ධාරාව යන්නේ නැහැ. පසු නැඹුරුව කියනවා. ඒක නිසා ඒ වැඩි පාර බලාගන්න මේ විදිහට අන්න එතකොට මේ සංකල්පය උඩ අපි කියව ඩයෝඩයක් ක්‍රියා කරන්නේ විදුලි කපාටයක් එක්ක. ධාරාව එක පැත්තකට යනවා අනිත් පැත්තට යන්න දෙන්නේ නැහැ. අන්න ඒක නිසා මෙන්න මේක භාවිතා කරනවා. ප්‍රත්‍යවර්ත ධාරාවක් සරල ධාරාවක් වඩ පත් කරන්නේවත් විදුකරණය කරගන්න. හරි? එතකොට ඉස්සලාම බලමු අනි ඩයෝඩයක් භාවිතා කරොත් මොකද වෙන්නේ කියලා. අනි ඩයෝඩයක් හයි කරොත් ප්‍රත්‍යවර්ත ධාරා එන එකට මොන වගේ ප්‍රතිඵලයක් අත් වේද කියලා. ඒක බලාගන්න මෙහෙම. දැන් ඩිවයිස් වලට ඉන්නේ 230 නැත්නම් 240 වගේ ප්‍රත්‍යවර්ත ධාරාව. එතකොට ඒක විභවාන්තරය වැඩි නිසා මේ ඩයෝඩ පිච්චෙනවා. ඉතින්දා ඒ වගේ මේ ලොකු විභවාන්තර අවශ්‍ය වෙන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ වැඩ කරන්නේ. ඒ නිසා අපි මේ අවශ්‍ය ප්‍රමාණය වෝල්ට් 3 හෝ 6කට අඩු කරගන්න ඕනේ. ඉතින් ප්‍රත්‍යවර්ත ධාරා විභවාන්තරය අඩු කරගන්න. අඩු විභවාන්තරයක් වඩ පත් කරගන්න භාවිතා කරනවා පරිණාමක දාර්ශනික. පරිණාමක කියන ඒවා සුපත පාඩේ කතා කරනවා. ප්‍රත්‍යවර්ත විභවාන්තරය වැඩි කරගන්නත් පුළුවන් අඩු කරගන්නත් පුළුවන්. හැබැයි මෙහිදී භාවිතා කරන්නේ ප්‍රත්‍යවර්ත ධාරා විභවාන්තරය අඩු කරගන්න. ඒකින්ද මේ જાති පරිණාමක වලට කියනවා අවකර පරිණාම ඩවුන් ට්‍රාන්ස්ෆෝර්ම්. වටහරති ට්‍රාන්ස්ෆෝර්ම් කියන වචනේ ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝර්ම් කියන එකේවත් අවකර පරිණාමකේ භාවිත කරනවා. ඒක මම කියනවා මේක තමයි ගත්තේ දැකලා ඇති අවකර පරිණාමකය. හරිද? තේරෙනවනේ? අවකර පරිණාමක. ඉතින් මේක අපි සංකේතයෙන් තමයි දැන් නිර්මාණය කරන්නේ. ඒකට AC කරන්ට් එකක් දෙනවා. හැබැයි පිට වෙන්නේ AC කරන්ට් එකම තමයි. හරිද? පිට වෙන්නේ AC හැබැයි විභවාන්තරය අඩු කරලා පෙරෙන්නේ. ඉතින් මේකට අවශ්‍ය ප්‍රමාණයේ අවකර පරිණාමකයක් භාවිත කරන්න පුළුවන්. එතකොට අවකර පරිණාමකයේ සංකේතය මෙන්න මෙහෙමයි නිර්මාණය කරන්නේ. මේකට දෙනවා 230යි මේ ප්‍රත්‍යවර්ත ධාරාව. සංකේත ප්‍රත්‍යවර්ත ධාරාව. හරි? එතකොට මේක අපි වෝල්ට් 3කට වාගේ අඩු කරනවා. දෙකේ මේ පැත්තේ වෝල්ට් 3කට අඩු වෙනවා. හැබැයි තවමත් පිට වෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව. තවමත් පිට වෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව. මොකද විභාගයට අහලා තියෙන ප්‍රශ්නේ බෑ. දැන් මේක තවමත් අර මේ හැඩේමයි මේකට ආවා කියලා. ඒක ට්‍රාන්ස්ෆෝමරේ සරල ධාරාවක් බාටපත් කරන්නේ නැහැ. විභවාන්තරය අඩු කරනවා විතරයි. ඒක උත්තර මැදියා ගන්න. දැන් මේකට අපි ඩයෝඩයක් මෙහෙමයි කරමු. ඩයෝඩ් ධනාත්මක මේක ඍණාත්මක. එතකොට ඩයෝඩයක් හයි කරලා මේකට මොකක්ද කරන්නේ නැත්තම් බල්බයක් හරි මොකක්ද හයි කරනවා. අවශ්‍ය
ඒක නිසා මොහොතින් මොහොත හරිද? අප්‍රේඩ් සේවතාවක් විතර කස්ටමර් වෙනවා ලංකාවේ විදුලිය. ඒකෙන්ද මේක මෙහෙම යනකොට ඩයෝඩය පෙරණ මුන්නේ තියෙන නිසා ඡන්ද දෙනවා. එතකොට ඒක දෙන්නට මෙහෙම. ඊළඟ මොහොතේ අනිත් පැත්තේ යන්න ගන්නකොට යන්න දෙන්නේ නැහැ. ඒක නැහැ කියලා ගත්තා යන්නේ නැහැ. මේක ඇල්ල නැහැ. මේක ඇල්ල නැහැ. මොකක්ද දැම්මද? මේක ඇල්ල නැහැ. ඊළඟ මොහොතේ මෙහාට යනකොට ආය යන්න දෙනවා. අනිත් පැත්තට ආය යනකොට යන්න දෙන්නේ නැහැ. අද නම් මොකද යන්න දෙන්නේ නැහැ. ආය දෙන්න යන්න දෙනවා. එතකොට සත්‍යාවර්ත ධාරාවකට අඩු කරපු සත්‍යාවර්ත ධාරාවකට පරි ඩයෝඩයක් සම්බන්ධ කරමු. සත්‍යාවර්ත ධාරාවකට පරි ඩයෝඩයක් සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? අර සම්පූර්ණ තරංගයේ යට කැප කැපෙන්නේ. ඒ විභාග මොකද වල්දියා ගන්න අනිත් පැත්ත හැරවලා තිබ්බොත් යට කැල්ල තියෙන උඩ කැල්ල කැපෙනවා. ඒක නිසා විභාග වලට ඒකද මොකද අවබෝධයකින් ඉව ඒ වැඩේ කරන්න ඕනේ. එතකොට මේ තිබ්බ තරංගයේ හරි ඩයෝඩයක් දාපුවම වෙන්නේ මොකද්ද? එක පැත්තක් කැපෙනවා. ඉතින් මේ වගේ එකට කියනවා අපි අර්ධ තරංග half wave අර්ධ තරංග ඍජුකරණය. එහෙනම් අපි ඍජුකරණය කියලා කියේ දැන් අපෝට සත්‍ය ගන්න සත්‍යවර්ධ ධාරාවක් සම්පදාරාවක් වඩපත් කිරීම සත්‍යවර්ධ ධාරාවලින් වැඩ කරන්නේ උපකරණ සරල ධාරා කරගන්න ඕනේ. ආයෙත් උගක් දේවල්. ඒක නිසා ඒක අපි සරල ධාරාවක් වඩපත් කරන්න ඉලෙක්ට්‍රොනික වල කතා කරන ඉතා කුඩා උපාංගයක් කුඩා වුණාට වැඩ ගොඩයි උපාංගයක් යොදා ගන්න. ඒක තමයි ඩයෝඩ. අපි කියව ඩයෝඩ කියන්නේ මොකක්ද කියලා කතා කරලා ඒ ඩයෝඩේ අපි මේ සම්පි ඩයෝඩයක් භාවිත කරනවා. ඒවට කියන විදුපාරක ඩයෝඩ ඉංග්‍රීසියෙන් රෙක්ටිෆයර්. කඩවල ගන්නකොට රෙක්ටිෆයර් එකක් දෙන්න දන්නවා. ඒවට එක අංක තියෙනවා. ඒ අරන් ඔකට හදා ගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ සත්‍යවර්ධ ධාරාව විභාගයට අඩු කරලා පරි ඩයෝඩයක් දාපුවම වෙන්නේ මොකක්ද කියලා තමයි දැන් මේ කිව්වේ. එතකොට යද්දී අපි පල්ලියට ප්‍රතිපරණය කියලා ඉන්නවා. ඊට මොකද කියන්නේ? අපි කතරක් දාලා ලියන්න. හරි ඩයෝඩයකින් ඍජු කරන්නේ. හරි ඩයෝඩයකින් ඍජු කරන්නේ. ඒක ඩයෝඩය මේක ට්‍රාන්ස්ෆෝමර්. හරි ඩයෝඩයකින් ඍජු කරන්නේ. හරි ලියන්න. දිවසට ලැබෙන 230V 230V සත්‍යාවර්ත විභවාන්තරය 230V සත්‍යාවර්ත විභවාන්තරය අවකර පරිණාමකයක් භාවිතා කොට සත්‍යාවර්ත විභවාන්තරය අවකර පරිණාමකයක් භාවිතා කොට 3V වැනි අඩු අගයකට 3V වැනි අඩු අගයකට පත් කරගනු ලැබේ. සවානික මේ පස්සේ සහභාගී වෙනකොට තවත් තීරණ අඩුයි. මොකද මේ මේක දැන් මේ නකරපු ඉන්න මේ පාරවල විදිය ළමයින් එක තේරෙයි මේ අනෙක් කට්ටියද YouTube එකේ බලලා තමයි මම කරගන්න දෙයක් නැත්නම් මට තේරෙන්නේ නැහැ. හරි එතකොට අවකර පරිණාම මගින් අඩු වගේකට පත් කරගන්න. හරි කියලා ලියන්න. එම අඩු කර විභවාන්තරයට අඩු කරගත් විභවාන්තරයට එක් ඩයෝඩයක් සම්බන්ධ කළ විට ලැබෙන ප්‍රතිඵලය පහත පරිදි වේ. එතකොට විද්‍යාව ගන්න මේ කියන්නේ අවකර පරිණාමක සංකේතයේ මේ කොයි ගානකට වඩා මේ කොයි ගාන වලින් නැති දෙකක් දානවා. ඒකෝට 230 තුනක් අඩු කරනවා. සත්‍යාවත් විභවාන්තරේ අඩු කිරීම පමණයි කරේ. තවත් සත්‍යාවර්තමයි
තාම ධාරානිපාත රටක් තියෙනවා බඩේ බැදිවත් දෙන්නේ නැත්නම් මේ අතිශය දරුණු වැස්සක්. හරි? ඒ මම හිතන්නේ ඉක්මනට අද ගන්න ඇති ඉක්මනට මේ වෙලා යනවා. පොඩි කඩතන්න දාගෙන ඊට පස්සේ මේ ලස්සට අත්පොත බලන්න ඇඳ ගන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට කියන්න මේ PowerPoint presentation එකේ PDF එක ගෙවුවා. ඒකෙත් තියෙනවා. හරි? ඒකෝට මේකෙදි මේ පත්‍යාවර්තාරාව අඩු කරා ඊට පස්සේ මොකද වෙන්නේ? ඩයෝඩ් එකකට පැත්තක් යනවා. එතකොට පරිඩයෝඩයක් දාගත්තා අපිට වෙන්නේ ඒ තරංගේ පැත්තයි කැපෙන්නේ. ඒකට කියනවා අද අර්ධ තරංග ඍජු කරන්නේ කියලා. කියන්න මේදී තනි ඩයෝඩයක් යොදාගත් විට මේදී තනි ඩයෝඩයක් යොදාගත් විට සිදුවී ඇත්තේ තනි ඩයෝඩයක් යොදාගත් විට සිදුවී ඇත්තේ අඩු විභවාන්තරයේ සත්‍යවාදක අඩු විභවාන්තරයේ එක් අර්ධයක් පමණක් උඩ හොයට එක් අර්ධයක් පමණක් කැපී යාම සිදුවන නිසා එක් අර්ධයක් පමණක් කැපී යාම සිදුවන නිසා එවන්නකට අපි ඉලක්ක කරගන්න අර්ධ තරංග ඍජුකරණයක් එවන්නකට අර්ධ තරංග ඍජුකරණයක් යයි කියනවා අර්ධ තරංග ඍජුකරණයක් යයි කියනවා half wave rectification හරි half wave rectification අර්ධ තරංග ඍජුකරණයක් ඒකට ප්‍රායෝගිකව මෙහෙම සම්බදාලා ගත්තොත් ඒ උපකරණේ ගැස්සි විදුලි එනවා කියන්නේ කැඩි කැඩි එන්නේ. එතකොට ඒක උපකරණේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේකට පොඩි උපකරණයක් භාවිත කරනවා. අපිට කියන්නේ හැම ප්‍රස්තාරයක්ම හැම රූප ටිකක්ම වැදගත්. ඒක මම අද පාඩම අවසානයේ පෙන්නනවා. පසුගිය විභාග ප්‍රශ්න බලපුවාම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ සිදු කරන්නේ ගැන. හරි? ඒක නිසා දැන් ඉන්නේ මොකද්ද? එනම ධාරාව නැති වෙනවා. එනවා නැති වෙනවා. ඒ කැඩි කැඩි එනවා. එතකොට එහෙම අපිට උපකරණ වලින් ඒක අපිට මේ උපකරණ හොඳ නැහැ. හරියට සිදුවක් නම් අපේ ජීවිත ධාරයට කැඩි කැඩි එනවා. ඒ නිසා මේකට අපි මෙන්න මෙහෙම එකක් සම්බන්ධ කරනවා. මෙන්න මෙතනින් සම්බන්ධ කරනවා. සමාන්තර ගතව. මේකට කියන්නේ ධාරිත්‍රකයක්. මොකක්ද පිටිපස්ස කොහොමද ධාරිත්‍රකයක් එන්නන්න? මෙන්න මේ තියෙන ධාරිත්‍රකයක්. මේක දෙක දැකලා ඇති ඉලෙක්ට්‍රොනික උපකරණ වල ධාරිත්‍රකය. හරි? දැක්කද? එහෙනම් මේකද තියෙන්නේ ආඩු දෙකක් මැද්දට. يعني ලෝහ පත්‍ර දෙකක් මැද්දට කඩහියක් දාලා උතලා තියෙන්නේ. මොකක්වත් නැහැ ඕකේ. ඕකෙන් වෙන්නේ මොකද්ද? ආරෝපණ తాවකාලිකව ගබඩා කරගන්න. බැටරි කැලෙන් ගෙන්න මොකද රසායනික ශක්තිය විදුලි ශක්තිය කරනවා ආරෝපණ කොට පත් කරනවා. මේකින් එහෙම නෙමෙයි විදුලි ආරෝපණ ඒ විදිහටම ගබඩා කරගන්නවා ඕන වෙලාවට අපව ගන්න පුළුවන්. අතින්වත් අල්ලුවොත් ඒ ටික විසර්ජනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේකෙන් මෙන්න මේ වැඩි අවස්ථාවේදී මෙයා ගබඩා කරගන්නවා ධාරාව ආරෝපණ. ඒක දෙක නැති වෙනකොට ඒ අඩුවට මේක දෙනවා. සම්පූර්ණයෙන්ම දෙන්න බැරි වෙයි. අම්ම කෙනෙක් වගේ තමයි අර වැඩි පුරමල්ලි තියාගෙන ඉන්නවා අඩු වෙලාවට ඉන්ස්ට් ටිකක් දෙනවා. මොකද අතර දෙන්නේ. හරිද? ආතේ නැති කල් කරලා ඉවරලා තියාගෙන ඉන්නවා අඩු වෙන වෙලාවට ටිකක් දෙනවා. ඒක ඔක්කොම දෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ ධාරිත්‍රය. ධාරිත්‍රය මොකද්ද? මේ ඉස්සරහට යනකොට ධාරාව තියෙනවනේ. ඒකෙන් ආරෝපණ තියාගෙන ඉඳලා මොකද වෙන්නේ? අඩු වෙලාවට ඒක දෙනවා. හරිද? එතකොට අන්න එහෙම කියන්නේ ප්‍රස්තාර අලුගක් එකක් අඩු වෙන හින්දා අපි ඒකට කියන සුමටනය කරනවා. ස්මූතින් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ සුමටනය කරනවා. නමුත් ලොකු සුමටනයක් වෙන්නේ නැහැ. හරි සර්වධාරාවම වෙන්නේ නැහැ. සර්වධාරාවක් තරම් ඉලක්ක බවට පත් වෙන්නේ නැති වුණාට සුමට
ගතියක් එනවා ටිකක්. ඒක නිසා දැන් මේ අපි කරේනකොට ට්‍රාන්ස්ෆෝමරෙන් ගුවන්තරය අඩු කරා අයිඩයෝඩයක් දාලා දිනු කරපුවාම ඉන්නේ සත්‍යවර්ත ධාරාව ඒක අර්ධයක් කැපිලා ගියා. ඊට පස්සේ මෙන්න මෙහෙම පස්සේ ඒක දැනගන්න රූපේ අය පාරක් වෙන රූපයක් අදින්න ඕනේ ඕන පස්සේ ගන්න ඉඳ තියාගන්න. හරිද? දැනට එහෙම දාගන්න රූපේ AB කියලා. සාමාන්‍යයෙන් අපේ YouTube බලන කරගන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා. හරි ලියන්න. ඊට ආකාරයට අර්ධ තරංග ඍජුකරණයට ලක් කළ පරිපතේ කන්ඩෙන්සර් කියන්නේ කන්ඩෙන්සර් සමදාරික කැපැසිටි කියලා කියනවා. අර්ධ තරංග ඍජුකරණයට ලක් කළ පරිපතේ AB ස්ථාන දෙකට දාරිත්‍රකයක් සම්බන්ධ කළ විට AB ස්ථාන දෙකට දාරිත්‍රකයක් සම්බන්ධ කළ විට අර්ධ තරංග ඍජුකරණයේ ප්‍රස්තාරය පහත ආකාරයේ වෙනසකට ලක් වේ. අර්ධ තරංග ඍජුකරණයේ ප්‍රස්තාරයේ පහත ආකාරයේ වෙනසකට ලක් වේ. ඒක පාඩක ලියන්න නැත්නම් අපිට කරගන්න. අපයට සුමටනේයයි කියනවා. ස්මූදින් ඉංග්‍රීසි කියන්නේ අපයට සුමටනේයයි කියනවා. එතකොට අර හරියෙන් හරි පස්සකට යනකොට සුමටනේ වෙච්චාම වෙන්නේ මොකද්ද? මේක අඩු වෙගෙන යද්දී මෙයා charge වෙනවා. මෙයා ආරෝපණ කපඩා කරගෙන අඩුව නැති කරගන්න ටික ටික සපේනවා. එතකොට මේක මෙහෙම එනවා. මේ තරම් නැති වෙන්නේ වැඩි වෙගෙන ගිහින් අඩු වෙනකොට අඩුව කපනවා. ඊට පස්සේ ආයෙ වැඩි වෙනකොට තියනවා. කපඩා කර ගන්නවා. ආයෙත් ඊට පස්සේ අඩු වෙනකොට මෙහෙම පස්සේ අටුපොත බල ගන්න පුළුවන්. මම ප්‍රසන්ටේෂන් එක කියලා. එතකොට මෙන්න මේ තරම් නැති වෙලාම යන්නේ නැහැ. යට එක නැහැ. නැති වෙලාම යන්නේ නැතුව අඩු වේගෙන ඉන්නකොට ඒ අඩුව පුරවනවා මෙයාට. සරල රේඛාවක් ඉන්නේ අතර සුපන්නේ. ආයෙත් අඩු වෙනකොට මෙන්න මෙහෙම වෙනවා. මේ තමයි හරිඩයෝඩයක් උදාහරණ ඍජුකරණය කරපුවාම ප්‍රස්තාරේ ඊට පස්සේ ඒකට දාරිත්‍රකයක් සම්බන්ධ කරපුවාම ඇති වෙන ආකාරය. අටුනාම අය පාරක් ඔය කට්ටිය මම කරගන්න දන්නවනේ. එහෙම කළා මම කරගන්න. හරි. එතකොට මෙන්න මේ සුමන්න ප්‍රස්තාරය මේ ගන්න. හරි. දැන් එතකොට අය පාරක් සාරාංශය කියන්නම් අද මාතෘකාව වුණේ ඍජුකරණය කියන්නේ සත්‍යවර්ධ ධාරාවක් ගෙදරට AC කරන්ට් එක සරල ධාරාවක් බවට පත් කිරීම. සරල ධාරාව අපි කෙලින්ම හදා ගන්නවා නම් බැටරි කාර් බැටරි බැටරි කැලි භාවිත කරලා ගන්න පුළුවන්. මොකද ඒකේ වියදම් වැඩි හින්දා අපි කරන්නේ ලේසියෙන්ම ගෙදරට එන සත්‍යවර්ධ ධාරාව සරල ධාරාවක් බවට පත් කරනවා. අන්නේ සරල ධාරාවක් බවට පත් කිරීම තමයි ඍජුකරණය නැත්නම් රෙක්ටිෆිකේෂන් කියන්නේ. ඍජුකරණය සඳහා අපි ගන්නවා විශේෂ ඩයෝඩයක්. ඒකට කියන්නේ ඍජුකාරක ඩයෝඩ රෙක්ටිෆයර්. ඒදී අපි කරේ මොකද්ද? ට්‍රාන්ස්ෆෝමරයක් තිබත් අවකර පරිණාමකයක් භාවිතා කරලා අවකර පරිණාමකයෙන් වෝල්ටේජ් එක අඩු කරලා 3 දක්වා මේක මේ සාමාන්‍ය පිළිට මම ගැලපෙන විදිහට කියන්නේ 3 දක්වා අඩු කරත් එයා ප්‍රත්‍යවර්ත ධාරාව කිසිම පරිඩයෝඩයක් යොදාගත්තාම යට තරංගේ මේක යට කැල්ල කැපුණා. නැත්ත මාරු කරොත් එහෙම උඩ කැල්ල කැපෙනවා. හරි? ඊට පස්සේ ඒ රළු ගතිය අඩු කරන්න මෙතන දාරිත්‍රකයක් ගන්න සමාන්තරගතව ඒකට කිව්ව සුමටනේ කියලා. නමුත් අපිට අර තරම් හොඳ සුමටනයක් ලැබුත් නැහැ. ඒක නිසා අපි තවත් ක්‍රමයක් අපි භාවිතා කරනවා. ඒකට ලියන්න ඩයෝඩ හතරක් හෙවත් ඍජුකාරක සේතුවක් බ්‍රිජ් එකක් අපි කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ඩයෝඩ හතරක් හෙවත් ඍජුකාරක සේතුවක්
භාවිතයෙන් ඍජුකාරක සේතුවක් භාවිතයෙන් ඍජුකරණය කරගන්න ආකාරය. ඍජුකාරක සේතුවක් භාවිතයෙන් ඍජුකරණය කරගන්න ආකාරය. මාත් එක්කම ඉක්මනට රූපේ හදගත්තු ලේසි ඈ. මේකෙදි ගන්නවා ඩයෝඩ් හතරක්. ඒක විශේෂ ක්‍රමයකට හදන්නේ බලා ගන්න එක. එහෙම දැනගත්තා ක්‍රමය බලා ගන්න. ඊට පස්සේ ඩයෝඩේ ධන කියනවා මේ පැත්ත රිඩ. රිඩට මේ පැත්ත රිඩ එක සම්බන්ධ වෙනවා නේ. රිඩට රිඩ. මේ පැත්තේ මොකක්ද රිඩ බලන්න. එහෙම ආවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ ධනනේ. ධනට දාන්න රිඩ පැත්ත. මේ දෙක රිඩට රිඩ. මේ පැත්තේ බලන්න ධනට දාන්න. එහෙම කළා ඒවා දෙකම සම්බන්ධ. හරි ඊට පස්සේ ඉන්ටර් ඉන්න දාන්න දාන්න. ඒ තව අර්කානුකූලව පෙන්වන්න යන්නේ. ඊට පස්සේ කොහොම සම්බන්ධ කරලා මම තව ටිකක් පෙන්නනවා. මේ අග්‍ර දෙකෙන් වයර් දෙකක් ගන්න මෙහෙම. මේ දෙක සම්බන්ධ වෙන්න නැත්නම් මෙහෙම දාන්න. සම්බන්ධයක් නැහැ. දාලා අපි ප්‍රතිරෝධයක් කරලා අන්තයක් කරලා දැන් මොකද වෙන්නේ? එතන පුතේ අපේ අඳකට උගන් ඉක්මනට කටුවට ඉරි ගහලා තියෙන එක දින පිටු දින සම්බන්ධ වෙලා ඒක මෙහෙට එන්නේ. මේකත් දාන දරක සම්බන්ධ වෙනවා. ඒක අවබෝධයෙන් යුතුව විච් එකේවත් හේතුව තේරුම් ගන්න ඕනේ. ඒක දැන් යන්නේ තේරෙනවා කච්චා. හරි? එතකොට ඔය කට්ටිය අනින්නට හිතනවා දැන් මෙහෙමයි වෙන්නේ. මේකෙන් එන විභවාන්තරය අඩු කරානේ මේකේ ට්‍රාන්ස්ෆෝමරේ. දැන් අංක පත්‍යාවර්ධාරෝමයි තියෙන්නේ අඩු කරාට. මේකෙ වෙන්නේ මොකද පත්‍යාවර්ධාර එක මොහොතක පැත්තකට යනවා ඊයක මොහොත අනිත් පැත්තට යනවා. දැන් අපි භාවිත කරන උපකරණ දෙපැත්තට යන්න බෑ. මොකද දැන් බලන්න එක ඩයෝඩයක් භාවිත කරද්දී මොකද වෙන්නේ ඉස්සරහට යද්දී යන්න දුන්නා අනිත් පැත්තට යද්දී යන්න දුන්නේ නැහැ. එතකොට මේ මොහොතේ ગેප් එකක් තියෙනවා. මේ ગેප් එක හොඳ නැහැ උපකරණ වලට. මේ ગેප් එක අඩු කරන්න ධාරිත්‍රකයක් දැම්මට ධාරිත්‍රකයේ තේතරම්ම ලොකු ප්‍රයෝජනයක් උන්නේ නැහැ. වෙනසක් ඇති වුණා. නමුත් දැන් බලන්න මේකෙදි වෙන්නේ මොකද්ද කියලා. මෙතනින් පටන් ගත්තොත් මෙහෙම දැන් ධාරාව ඉස්සරහට යනවා. ඉස්සරහට මෙහෙම ගියාම ධාරාවට යන්න පාරවල් දෙකක් තියෙනවා. මේ පැත්තට යන්න පුළුවන් මෙහාට යන්න පුළුවන්. හැබැයි මෙහාට යද්දි ඉර කියන්නේ යන්න දෙන්න පොල්ලක් දාලා තියෙනවා. මේ පැත්තට යන්න දෙන්නේ මෙහාට යනවා. එතකොට මෙහෙම යන ධාරාව අය මෙහාටත් එන්න පුළුවන් මෙහාට එන්න පොල්ල. එහෙනම් යන්න තියෙන එකම මාර්ගය මෙහෙම. එතකොට මෙහෙන් යන ධාරාව මෙහාට යන්න බෑ. මෙතනින් ආ මෙහාට යන්න බෑ. මෙහෙම ගිහිල්ලා බල්ගේ කරා මෙහෙම ගිහිල්ලා එයා ඊට පස්සේ පරිපත්‍ය සම්පූර්ණ වෙන්න මෙහෙම ගිහිල්ලා මේක හරහා ඔන්න උග තමයි සම්පූර්ණ කරන්නේ. ඔන්න පළමු අර්ධය. හරිද? එතකොට ප්‍රස්තාරයේ ඒ ටික හරියි. ඒ කොහොමද ඉස්සරහට යනවා. තනිඩාවෙත් එක වුණා. දැන්
හරි ඩයෝඩේදී යට කැලේ ඊළඟ මොහොතේ යට කැලේ නැහැ. නමුත් දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් බලන්න ඊළඟ මොහොතේ අනිත් පැත්ත කරගෙන. ඊළඟ මොහොතේ අනිත් පැත්ත කරගෙනකොට එහෙම ධාරාව වෙනවා. ධාරාව ඇවිල්ලා බලනවා යන්න මෙහාට යන්න බෑ පොල්ල මේ ඉස්සරහට යන්න. අර ඉස්සරහට ගිහලා මෙහාට යන්න බෑ පොල්ල. එකකින් යාට යන්න දෙකක් මාර්ගෙ. හරි? යාට යන්න දෙකක් මාර්ගෙ. එතකොට මේ පැත්තෙන් ආවත් ඉස්සරහට යන්නේ මේ පැත්තෙන් ආවත් ඉස්සරහට යන්නේ. එතකොට මෙයා දෙවෙනි අවස්ථාවේ ආපු කෙනා. හරි? කරකිලා මෙහෙම ගිහිල්ලා මෙහෙම දැන් මෙතින් පටන් ගත්තොත් මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා මෙතෙන්. ඒක ආව. ඒ වලින් පටන් ගත්තොත් වෙනවනේ. ඒ වලින් පටන් ගත්තොත් මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා B වලට එන්න ඕනේ. එහෙනම් අපි දැම්මොත් ඒ විදිහට. simple B C D and capital D වලට. capital වලින් පටන් ගත්තොත් E වලට ගියා. අය C වලට යන හැම වෙලාවෙම C පොදුයි. මෙහෙම ගිහිල්ලා F හරහා වලට යනවා. එතකොට පළමු පාර මොකද්ද? A B C simple C C B capital B. එහෙම කරගෙනකොට ආපහු B වලට ආවා. දැන් B වලින් පටන් ගත්තොත් B වලින් ආපහු වෙනකොට B වලින් පටන් ගත්තොත් C වලට ගියා. අය C වලට යනවා. C පොදුයි ඈ. දැන් පේනවනේ. අදලා C හරහා යන්නේ. C වලට ගියා. ඒ පැත්තෙන් F වලට ගියා. I capital A වලට. ඔන්නෝම හැමෝටම මොකද උනේ? දෙපැත්තට කරකුණාට බල්බේට තේරෙන්නේ හැම වෙලාවෙම එයාලා කරන්ට් එකක් යනවා. එතකොට එයාගේ උත්තරෙ වෙන්නේ අර විභවාන්තරයේ ඩයිනමෝ කැරකෙද්දී බිඳුවට අඩු වෙනවා. අඩු වුණාට අනිත් පැත්තට යන්නේ අයත් ඒ පැත්තටමයි යන්නේ. ඒකින්ද මෙන්න මෙහෙම වෙනවා. එළ මෙහෙම. හරි? ඒකද පේනොත් දැනට ඒ පොඩක් ඉස්සරහට ටික දාලා මෙන්න මේකේ දාගන්නක් කරලා. දැන් පේනවද එතකොට ඍජු කාර්ක ඩයෝඩේ දෙපැත්ත කොහොම වුණත් අරයට තේරෙන්නේ එක පැත්තකට යනවා. අන්න දැන් එතකොට එක පැත්තට හරව ගත්තා. නමුත් අර ධාරාවේ තියෙන ગેප් එක පොඩි අඩුවක් වෙන එක නතර නෑ තව මේ. මේකට කියන්නේ ඍජු කාර්ක සේතුවක්. එතකොට A වලින් පටන් ගත්තාම සිම්පල් B හරහා C වලට යනවා. B වලින් පටන් ගත්තාම E හරහා C වලට යනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම ධාරාව ඉදිරියට යන්නේ. එතකොට මේක රූපේ ප්‍රස්තාර දෙකක් දැනගන්න. මොකද ප්‍රස්තාරේ ඔක්කොම කටපාඩම් තියෙන මේ භාගයට. හොඳ මතකයක් තියෙන්න ඕනේ. මේ ටිකේ මේක මම පෙන්නනවාද? හරි? ඒක අද අපි පොඩ්ඩක් බලමු. සමාජ ට්‍රාන්සිස්ටරේට වඩා මේ ටික අවබෝධයක් අද ගමු. ඒක අනිත් දවසේ කරන්න පුළුවන්. හරි? දැන් එතකොට තියන්න මෙහෙම මෙලෙස ඩයෝඩ් හතරක් යොදාගෙන ඍජුකරණය කිරීමේදී දිශාව මාරුවන ප්‍රත්‍යවර්ත ධාරාව සෑම විටම ඉදිරි දිශාව ඔස්සේ යන නිසා සෑම විටම ඉදිරි දිශාවට යන නිසා C බල්බයට දැනෙන්නේ C
AC බල්බයට දැනෙන්නේ ධාරාව එක දිගට පොඩි ගැස්මක් තියෙනවා ධාරාව එක දිගට යන ආකාරයක් කිය. එතකොට මෙතන ධාරාව ඉදිරියට යනකොට මෙහෙම අනිත් පැත්තට යද්දි මෙහෙම. නමුත් අපිට අනිත් පැත්ත කෑල්ල ඩයෝඩයකින් නැති වුණා මිසක් මෙතන ગેප් එක එහෙම තිබ්බා. මෙතන ગેප් එක තිබ්බා ગેප් එක නැති වුණේ නැහැ. නමුත් දැන් ඩයෝඩ් හතරක් ඉඳලා මෙතන ગેප් එක නැති වුණා. පොඩි අඩුවක් තියෙනවා. හරිද? කැඩලියන්ද මෙලෙස සිදුවන ඍජු කර්ණයකට මෙලෙස සිදුවන ඍජු කර්ණයකට පූර්ණ තරංග මෙලෙස සිදුවන ඍජු කර්ණයකට පූර්ණ තරංග ඍජු කරණයක් යයි කියනවා. full wave rectification පූර්ණ තරංග ඍජු කරණයක් යයි කියනවා. හැබැයි පූර්ණ තරංග ඍජු කරණයත් අර විභවාන්තරය අඩු වෙලා අය පාරක් වැඩි වෙනවා. නැති වෙලා ગેප් එක එන්නේ නැහැ. එතකොට මේකටත් අපි කරන්නේ මොකද්ද? අර මෙතන AB ට දාන්න යන්නේ මොකද්ද? ධාරිත්‍රකයක්. කන්ඩෙන්සර් නැත්නම් කැපැසිටර් කියලා කියනවා. අපි ඔය ස්ථිති විද්‍යුත් තමයි කතා කරන්නේ. දැන් අපි එතකොට මෙතෙන්ද දානවා ධාරිත්‍රකයක්. දාපුවම මොකද වෙන්නේ? වැඩි වෙලාවට ධාරා වැඩි වෙලාවට ඒකේ තියෙන ආරෝපණය මේ ගබඩා කරගන්නවා. අඩු වෙගෙන යද්දී ඒ අඩු පුරවනවා. එතකොට මේකේ තියෙන අර ગેප් එක විශාල ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. සරල ධාරාව තරම්ම නැති වුණාට සෑහෙන ආසන්නව ගන්න පුළුවන් මේක. ඒක හොඳ ජයග්‍රහණයක් මේ වැඩේට. ඒක නිසා කියන්න පොඩක් ඒ බිදා ගන්න. පස්සේ රූපෝල් පොඩි අදහසක් තියන්න පස්සේ ලස්සන නද ගන්න මේක ටික. ඒ බිදාලා නෙවෙයි යන්න. මේ AB ට ධාරිත්‍රකයක් සම්බන්ධ කළ විට මේ AB ට ධාරිත්‍රකයක් සම්බන්ධ කළ විට පූර්ණ තරංගයට පූර්ණ තරංග ඍජු කරණයට ධාරිත්‍රකයට සම්බන්ධ කළ විට පූර්ණ තරංග ඍජු කරණයට ලක් උදාරාව පහත් ලෙස සුමටනයට ලක් වේ. අර ગેප් එක අඩු වෙනවා. පහත් ලෙස සුමටනයට ලක් වේ. එතකොට ප්‍රස්තාරේ මෙහෙම එන්න ඕනේ. මේ ටිප් එකේ මේක අදින්නම්. මෙහෙම ටිප් එක. එහෙම ටිප් එකේ අර වැඩි වෙලා තියෙද්දි ලබාගත් එකෙන් මෙහෙම අඩු වෙන්න දෙන්නේ නැහැ. එහෙම එක මෙන්න මෙහෙම වෙනවා. එතකොට මේ කැල්ල නැති වෙලා යනවා. එතකොට ආයෙත් මේවා වෙලා අඩු වෙනකොට මෙන්න මෙහෙම. එතකොට පොඩි අඩුවීමක් වුණාට වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම හරියක් තියෙන්නේ සුමටරේ ලක් වෙච්චහම. හරි? සුමටරේ ලක් වෙච්චහම තියෙන ඔය වගේ හැඩයක්. නේද නේ? ඒ රොඩිකින් PowerPoint presentation එකේ පෙන්නනවා ඒක. ඔකට වෙලාවට ඇඩ්මිට් වෙන්න බැරි වෙච්චහම ඒ වගේ ප්‍රශ්න කොටක් තියෙනවා. ඉතින් YouTube බලන හැර වෙන කරන්න දෙයක් නැහැ නැත්තම් මේ ඍජු කරේ කතාව. හරි? හරිද එතකොට? ළඟටකොට මේ පරිපථය අත් වශයෙන් ප්‍රායෝගිකව කට්ටිය භාවිතා කරලා තියෙනවා. හරිද? මේකට සිංහලෙන් කියන්නේ මේ සම්පූර්ණ පරිපථයේ Java ඇහුරුමක්. ඉංග්‍රීසියෙන් power pack එකක්. ඔයත් මේ ඉංග්‍රීසි නම තමයි අහලා පුරුදු power pack එකක් කියලා කියන්නේ. ඔය ඕගන් එකක් ගහන්න මොකක් හරි එකකට අපි ඔය මිසක් කරගන්න සැලසිලි වලට එහෙම
AC කරන්ට් එක DC කරගන්න භාවිතා වෙනවා. පොඩි කැටයක් තියෙන එකක්. ඉතින් මම කටියට පෙන්නන්න. එතකොට ඒක මම මේ පේන්න හදපු එකක්. ඔය කටියට මේ වගේ ලොකුවට හදන්නේ නැහැ. හරි? මෙන්න මේකේ මේ තියෙන්නේ මොකද්ද? ට්‍රාන්ස්ෆෝමරේ. හරි? පැහැදිලිව පේනවද දන්නේ? ට්‍රාන්ස්ෆෝමරේ තියෙනවා. මේ ට්‍රාන්ස්ෆෝමරේට හරි? මෙන්න මෙතන තියෙනවා. මේ පැහැදිලිව පේනවා අඩුයි. ඍජුකාරක ඩයෝඩ්. මෙන්න මෙතන තියෙන්නේ මේ ඍජුකාරක ඩයෝඩ්. ඍජුකාරක ඩයෝඩ් හතරක් අර විදිහට සේතුවක් ආකාරයට මෙන්න මෙතන සම්බන්ධ කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ අර දාරිත්‍රකයක් තියෙනවා. සුමටනේ කරන්න. අන්න එහෙම කළා තමයි මේකට එතකොට AC කරන්ට් එක දෙනවා. ඒ පැත්ත භයානකයි. පිට වෙන පැත්ත භයානකක් නෑ. මොකද සරල ධාරාවක් පිට වෙන්නේ වෝල්ට් 3ක. ඉතින් අන්න එතකොට මේ මම ලොකුවට පේන්න හදලා තියෙන්නේ. හරිද? ලොකුවට පේන්න හදපු එක මේක. මේ තියෙන බ්‍රිජ් එක. මෙන්න මේ මෙතන තියෙන්නේ. ඒක පැහැදිලි නෑ. දැන් පේනවා ඇති ඔකට යන්න. මේ ඩයෝඩ් හතර. හරිද? ඔය තියෙන්නේ. දැන් පේනවා. ඩයෝඩ් හතර තියෙනවා. ඊට පස්සේ දාරිත්‍රක තියෙන කරන්ට් එක ආවද බලන්න LED හයි කරලා තියෙන්නේ. මේ ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා. ඉතින් ඔය කට්ටිය මේ දකින්නේ මේ දකින්න ඔය කට්ටිය දැකලා ඇති ගෙවල් වල තියෙනවා charge කරන torch එක. charge කරලා භාවිත කරන torch තියෙන්නේ. එතකොට ඒකේ charge එක අල්ලන්නේ බැටරිය මේක. හරිද? මේ තමයි බැටරිය. ඒතර බැටරිය charge කරන්නේ මොකද්ද? සරල ධාරාවකින්. දැන් මේකෙදි අර වෝල්ටේජ් එක අඩු කරන්න ට්‍රාන්ස්ෆෝමර් භාවිතා කරලා නැහැ. මේක ප්‍රතිරෝධක යොදාගෙන භාවිතා කරලා තියෙන්නේ. අර වගේ ලොකු උපකරණයක් නෙමෙයි හින්දා ප්‍රතිරෝධක යොදාගෙන භාවිතා කරලා හරිද? මෙන්න මෙතන තියෙනවා ප්‍රතිරෝධක යොදාගෙන භාවිතා කරලා ඊට පස්සේ ඍජුකාරක ඩයෝඩ් වලින් හරිද? ඍජුකරණය කරනවා. ඊට පස්සේ මේ ලොකුවට තියෙනවා දාරිත්‍රකයක්. ඒ දාරිත්‍රකේ සුමට්නය කරනවා. ඊට පස්සේ බැටරිය charge වෙනවා. බැටරිය charge වුණාන් පස්සේ ඕන වෙලාවට විදුලිය ගන්න පුළුවන්. හරිද? ඕන වෙලාවට හරිද? දකින්නද ඉතින්? ඔයාලට විදුලිය ගන්න පුළුවන්. අන්න එතකොට දැන් තේරෙනවා කට්ටියගේ සාමාන්‍ය ජීවිතේ බොහෝ අවස්ථාවල ප්‍රත්‍යාවර්ත ධාරාව හම්බෙන්නේ ගෙදරට එන්නේ. හැබැයි අපි සරල ධාරාව වලින් හුඟක් වැඩ ගන්නවා. අද දිනෙස් වල හුඟක් වෙලාවට මේ දවස්වල භාවිතා කරන්නේ මේ උපකරණේ. මොකද Java ඇහුරුම. ඕන එකට පරිගණකයේ ගත්තත් පරිගණකයේ පවර් යුනිට් එකේ තියෙන එකයි. ලැප්ටොප් එකේ නම් පිටින් චාර්ජරේ කියලා කියන්නේ එහෙමයි. ඔය කට්ටිය ෆෝන් චාර්ජරේ. හැම එකම තා පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ දිනු කරලා මොකද චාර්ජ් වෙලා වැඩි වෙච්චාම ඔටෝ ඔෆ් වෙන්න ඒ වගේ ඒවා තියෙනවා. තව LED එකක් තියෙනවා ඉන්ඩිකේටර් එක බලා ගන්න. නමුත් මූලික සංකල්පය මෙතන තියෙන්නේ මොකද්ද? විභවාන්තරය අඩු කරනවා අවකර පරිණාමකයෙන් ඩයෝඩ් හතරෙන් ඍජුකාරක ඩයෝඩ් හතරෙන් ඍජුකරණය කරනවා. ඍජුකරණය කරලා ඒකේ සුමටනය කරන්න දාරිත්‍රකයක් දාලා මෙතනින් ගන්නවා කරන්ට් එක එළියට. චාර්ජර් පින් එක කියන්නේ ඒක. එතන මේ ගැන හොඳ අවබෝධයක් හැම කෙනාටම තියෙනවා. මොකද අපි සාමාන්‍ය ජීවිතේ මේවද භාවිතා කරනවා. එතකොට මේ පවර් පැක් එක්ක සංකේතය. එතකොට ඔබ දැනගන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි ප්‍රත්‍යාවර්ත ධාරා විභවාන්තරයක ප්‍රස්ථාරය. ඒක. ඊට පස්සේ තනි ඩයෝඩ් එකකින් ඍජුකරණය කරපුවම ප්‍රස්ථාරය. ඒක මතකද ඉතින්? මේකයි ප්‍රස්ථාරය. මෙහෙම. ඊට පස්සේ ඒක සුමටනය කරපුවම ප්‍රස්ථාරය. මෙහෙම. ඊට පස්සේ ඩයෝඩ් හතරක් යොදාගෙන ඍජුකරණය කරපුවාම ප්‍රස්ථාරය. පූර්ණ තරංග ඍජුකරණය කියලා එකට කියන්නේ. ඊට පස්සේ ඒකට දාරිත්‍රකයක් සම්බන්ධ කරපුවම සුමටනය කරපුවම ප්‍රස්ථාරය. ඔන්න ඔය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? විශේෂයෙන්ම ඕක තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ මම කිව්වා PN සංධියක් කියන්නේ දාරිත්‍රකයක්. ඩයෝඩයක්. මේ PN සංධි එක එක ක්‍රමයකට හදලා තියෙනවා. ආලෝකයේ පිට වෙන්න ආලෝක විමෝචක ඩයෝඩ් හේවත් LED. ආලෝකයේ වැටිච්චාම විදුලි ධාරාවක් හැදෙන්න ප්‍රකාශ ඩයෝඩ්. හරිද? හදලා තියෙනවා. විශේෂයෙන්ම සූර්ය කෝෂවල භාවිතා කරන්නේ මේ සංකල්පය යොදාගෙන. ඊට පස්සේ මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් කරන්න භාවිතා වෙන ඍජුකාරක ඩයෝඩ්. තව නියත විභවාන්තරයක් තියාගන්න භාවිතා වෙනවා. ඔකට සිලබස් එකේ නෑ සෙනර් ඩයෝඩ් කියලා එකක්. ඒක පසුනැඹුවේ තමයි සම්බන්ධ කරන්නේ. අන්න ඒව ගැන යම් අවබෝධයක් තිබ්බොත් හොඳටම ඇති ඕ ලෙවල් වල දැන් අපි පොඩි ගේම් එකක් පටන් ගන්න යනවා. ඒ තමයි
PowerPoint presentation එක. ඒකෙදි මම කට්ටිය මයික් ඔන් කරන්න කට්ටිය වඩා හොඳයි නම කීවොත් නම කියලා ඒ හැමතැනම ඔක්කොම කට්ටිය පොර ගන්න ගනි. අදාළ උත්තරේ කියන්න. වැරදුනොත් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. මූණ පේන්නේ. ඕන මූණ පේන්නත් පුළුවන්. වීඩියෝ එකත් ඔන් කරන්න. කාලෙකින් මූණවල් දැක්කේ නැහැ. ඒ නිසා මම කට්ටිය කැමරා ඔන් කළා මේ වෙලාවේ. කැමරා මයික් ඔන් කළා මාත් එක්ක සහභාගී වෙන්න ඕනේ. මේකට උත්තර කියන්න. පසුගිය විභාග ප්‍රශ්න කීපයක් දැන් සහභාගී වෙන්න. දැන් නිහඬව ඉන්න එපා. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. හොඳ අවස්ථාවක් කාලෙකින් කතා කරන්න තියෙන එක. හරිද? TikTok වල මේ කතා කරනවා වගේ. හරිද? අවස්ථාවක් තියෙන්නේ. ඒකින්ද දැන් අපි යනවා මේ ඍජුකරණය සම්බන්ධ ප්‍රශ්න ටික කරන්න. ඔබගේ අපි සාකච්ඡාවක් යන්නේ. ඒකින්ද මේ මට තනියම කියන්න බෑ. ඔය කට්ටිය හැම කෙනාම මම කරන්න මේ chat එකේ දාන්න පුළුවන්. නම් chat දාන්න නෙමෙයි ඕනේ මේ කතා කරන්න. හරි? එහෙනම් බලමු ඊට පස්සේ අපි කාල වේලාවම තමයි ට්‍රාන්ස්ෆෝමර් මේ ට්‍රාන්සිස්ටරේ පටන් ගන්න. අපි උනත් ඒක අපි ලබන බදාදා ට්‍රාන්සිස්ටරේ කරනවා. ඉරිදා පන්තිය අපි සක්‍රියතා ශ්‍රේණිය එහෙම කරමු. අලුත් ඕ ලෙවල් ළමයි පොඩ්ඩක් මට මැසේජ් එකක් කියවන්න. එතකොට ඒක ඇඩ් කරලා අපි 11 පාඩම් 10 ළමයිට 10 පාඩම් මුලින් නම් කරන්න යන්නේ ළඟදී. ඒකින්ද ඔකට යාළුවන්ගේ වටේ ඔක්කොම මම කරන්න. මොකද අපි සම්පූර්ණ නොමිලේ කරන මේක පාඨමාලාවක්. ඒකින්ද ඒකේ ඵල ප්‍රයෝජන ගන්න. එහෙනම් අපි දැන් යමු PowerPoint presentation එකට. හරි අපි පාඩමුනේ ඩයෝඩ් කියන එක ඩයෝඩ් කියන පාඩමේ පෙන්නයක් ගමු. මේ තියෙන ඍජුකාරක ඩයෝඩ් එක පේනවා ඇති. ඍජුකාරක ඩයෝඩ් එක බාහිර පෙනුම. එතකොට මේ පැත්ත ධන පැත්ත. මේ පැත්ත ඍණ පැත්ත. එතකොට අර මේ නෑවට මම හිතන්නේ කැමරා ඔෆ් වෙලා මේ අර ඍජුකාරක සේතුවේ ඍණ ඍණ එක පැත්තකට ධන ධන එක පැත්තකට. එතකොට සංකේතයෙන් ධන පැත්ත මේක ඇනෝඩය ඍණ පැත්ත මේක. දැන් ඔකට පේනවා ඇති. දැන් මේ කතා කරන්න මම ඇහෙන්නේ එක්ක chat එකක් හරි මට මේ මැසේජ් එකක් හරි දාන්න ඕනේ. මේ මට මයික් එක ඔකට ඔන් කරන්න කොහොමද කියලා මට තව අවබෝධයක් නැහැ. දැන් එතකොට මේ පේන්නේ එක එක වර්ගයේ ඩයෝඩ් LED එක එක විදිහේ ඩයෝඩ් දකින ආකාරය. හරි? දැන් අපි බලමු මේක. මේ rectification කියන්නේ ඍජුකරණය. එතකොට මේ ඩයෝඩ් එක සැකැස්ම P එක්වි N එක්වි සාමාන්‍ය කියලා පාස්සල ඇතින PN සංදියක් තමයි ඩයෝඩයක් කියලා කියන්නේ. එතකොට මේ ඩයෝඩේ සංකේතය මේක ධනාග්‍රය මේක ඍණාග්‍රය වුණා. එතකොට ඩයෝඩේ ධනාග්‍රයට කියන්නේ ඇනෝඩේ අනිත් පැත්ත කැතෝඩය. ඇනෝඩේ සිට ධාරාව මේ අතට යනවා. හැබැයි බැටරි කෑල්ලේ ධන පැත්ත මේකට සම්බන්ධ කළා ඍණ පැත්ත මේ පැත්ත සම්බන්ධ කරන්න ඕනේ. එහෙම වෙච්චාම තමයි මේ පැත්තට යන්නේ. ඒකට කියනවා පෙරනැඹුරුව. හරිද? එතකොට පෙරනැඹුරුව මෙහෙම වෙනකොට ප්‍රැක්ටිකලි හරිද මට ඔය කට්ටිය මොනවානවා පේන්නේ නැහැ. හරිද? ප්‍රැක්ටිකලි මේ තමයි ඍණ පැත්ත කැතෝඩය. මේ එකක් බලා ගන්න ඔය කට්ටිය මෙච්චර ලොකු නැහැ. හරිද? උඩ එකක් උපාංගයක් මේ පැත්ත ඍණ පැත්ත මේ පැත්ත ධන පැත්ත. හරිද? එතකොට මේ පැත්තට බැටරි කෑල්ලේ ධන සම්බන්ධ කරලා මේ පැත්තට ඍණ සම්බන්ධ කරපුවාම ඔන්න ධාරාව මෙහෙම මෙහාට ගලනවා. අනිත් පැත්තට සම්බන්ධ කරොත් බැටරි කෑල්ලේ පැත්ත මාරු කරොත් යන්න දෙන්නේ නැහැ. හරිද? යන්න දෙන්නේ නැහැ. ඒකට කියනවා පසු නැඹුරුව කියලා. දැන් එතකොට අපි කතා කරා rectification of alternating current කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඍජුකරණය කරගන්න ආකාරය. එතකොට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඍජුකරණය කිරීමේදී මම කියව මේ ප්‍රස්තාර යන මතකයක් තියෙන්න ඕනේ. මේ තියෙන්නේ alternative current එකවත් AC current එක. AC current එක. ප්‍රත්‍යාවර්ත ධාරාව.
මේ ප්‍රත්‍යවර්ත ධාරාවක එක මොහොතක එක පැත්තට යනවා අනිත් පැත්තේ මොහොතට යන ඉඳ ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ මෙන්න මෙහෙම. පැත්තම ආවෙන ආකාරය. අපිට ඕනේ අර බැටරි කැලලකින් යන විදිහට එකම පැත්තකට මේ වෝල්ටේජ් එක නැත්තම් කරන්ට් එක දෙක ඔක්කොත් එකයි කාලයත් සමග වෙනස් වෙනකොට එක පැත්තකට විතරයි යන්නේ මෙහෙම. හරි? එතකොට ඒක අපි මෙහෙම දැනගන්න ඕනේ. දැන් ඊට පස්සේ half wave rectification කියන්නේ මොකද්ද? අර්ධ තරංග ඍජුකරණය. ඒක අර්ධ තරංග ඍජුකරණයේදී මේ තියෙන මොකද්ද? අවකර පරිණාමකයක්. step down transformer. අවකර පරිණාමකයක්. අසයන යකුරු. අවකර පරිණාමකයක්. එතකොට මේකේ මේ පැත්තේ කොයිල් එක ගන්න වැඩි අවකර වෙනකොට මේ පැත්තේ අඩුයි. තව තියෙනවා අධිකර කියලා මේකේ පැත්ත මාරු වෙනවා. එතකොට 230යි AC මේ කියන්නේ ඩයිනමෝ කරගෙන වාර ගන්න හර්ට්ස් 50යි. එතකොට මේකේ වෝල්ට් උනට අඩු කරනවා. දැන් දාලා තියෙනවා ඩයෝඩයක්. මේක දාලා මේ පැත්තට ඉන්න. ඉතින් මේ විදිහට දනරින් දාලා තිබ්බොත් මේ පැත්තට යන්න දෙනවා මේ පැත්තට ගියා යට කෑල්ල නැහැ. යට කෑල්ල හිස්. එතකොට මෙන්න ප්‍රතිරෝධය හරහා මේ පැත්තට කරන්ට් එක යනවා අනිත් පැත්තට යන්න දෙන්නේ නැහැ. ඒතර අර පූර්ණ තරංග ඍජු කර මේ සම්පූර්ණ ප්‍රත්‍යවර්ධ ධාරා ප්‍රස්ථාරය මෙහෙමනේ ආවේ. එතකොට මේ හැඩේ මේ යට කෑල්ල නැති වුණා. හරිද? මේ හැඩේ මේ යට කෑල්ල නැති වුණා. ඒකින්ද මේකට කියන්නේ මොකද්ද? half wave rectification එකවත් අර්ධ තරංග ඍජුකරණයක්. එතකොට මේ ප්‍රස්ථාරයේ මේ රූපය ගැන ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් ඩයෝඩ් හතරක් භාවිතා කරලා තියෙනවා. එතකොට මේ ඉස්සරහට යන එක ධන අනිත් පැත්තට යන එක ඍණ. එහෙමයි දාලා තියෙන්නේ. මේක පාට වලින් දාලා තියෙනවා. මම හිතන්නේ වඩා PowerPoint presentation එක පැහැදිලි. දැන් මේ පාට ඉදිරියට යන ධාරාව දැන් මෙහෙම යනවා. නේ? එහෙම ගිහිල්ලා මෙහෙම එළියට යනවා. ඒ පාර හරි. මේ පාර හරි. ඊට පස්සේ අනිත් පැත්තට යන ධාරාව නේ එහෙම යනවා මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. මේ පැත්තට යන්න දෙන්නේ නැහැ. පොල්ල වැටලා තියෙන්නේ. මෙහෙම ගිහලා ඒත් ඉස්සරහට යන්නේ. ගිහලා මෙහෙම ගිහලා මෙහෙම යනවා. එතකොට එයා බල්බ් එකට දැනෙන්නේ ඉදිරියට යනවාමයි. එතකොට මේ පැත්තත් හරි. ඒකින්ද දෙපැත්ත මාරු වුණාට මේ බල්බ් එකට දැනෙන්නේ දෙපැත්ත මාරු වීම. ඒකින්ද අපිට පූර්ණ තරංග හේවත් full wave rectification එකේදී ප්‍රස්ථාරය මෙන්න මෙහෙම වෙනවා. එක පැත්තටමයි ඔක්කොම ධාරාව යන්නේ. හැබැයි මෙතන පොඩි අඩුවක් තියෙනවා. අඩු වෙලා තමයි වැඩි වෙන්නේ. අර වගේ ලොකු ગેප් එකක් එන්නේ නැහැ. එතකොට මේ ප්‍රස්ථාරෙත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. පූර්ණ තරංග ඍජුකරණ. ඒ වගේම මේ පරිපථය අද ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ඍණ පැත්ත, මේක ඍණ, මේක ඍණ. ඍණ දාලා තමයි මේක ජොයින් කරන්නේ. මේ පැත්ත ජොයින් කරන්නේ ධනට ධන දාලා මේ පැත්ත ජොයින් කරනවා. ඍණ දාලා මෙහෙම ජොයින් කරගන්නවා. මේ දෙකට තමයි මෙහෙම කරන්නේ. මේක ඇඳලම පුරුදු වෙන්න ඕනේ. කීපතාවක් ඇඳලා තනියම මතකයෙන් ඇඳලා පුරුදු වෙන්න ඕනේ. ඊළඟ ප්‍රස්ථාර ටික ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ කරන්නේ ස්මූදින් කියන්නේ සුමටනේ. අර විදිහට අර මේ තමයි බැටරි කෑල්ලකින් එන සරල ධාරාව. ඊට පස්සේ මේක මේ අර්ධ තරංග ඍජුකරණය තනි ඩයෝඩයක් ගත්තාම හරිද? එන එක මේ තියෙන්නේ මොකද්ද? පූර්ණ තරංග ඍජුකරණය. ඊට පස්සේ මේව සුමටනේ කරපුවම කොහොමද තියෙන්නේ? හරිද? මෙන්න තනි ඩයෝඩෙන් කරපු අර්ධ තරංග ඍජුකරණය දැන් මෙතන මේ ධාරිත්‍රකය දාපුවාම ආරට සමාන්තරගතව දාපුවාම මෙන්න අඩු වෙන්න යද්දී ධාරිත්‍රකයෙන් කරන්නේ charge කරගත්ත ටිකෙන් ඒ හිතස නැති කරලා තියෙනවා මෙතන මේ හිතස නැති කරලා තියෙනවා. ආයෙත් වැඩි වෙනකොට charge කර ගන්නවා නැති වෙන්න යනකොට හිතස නැති කර ගන්නවා. ඒක නිසා ආසන්නව දැන් බලන්න සරල රේඛාවක් වගේ මෙන්න මෙහෙම ගතියක් එනවා. නමුත් ඒ තරම්ම හොඳ එකක් නෙමෙයි අද තරංග ඍජුකරණයේදී සුමටනේ කරපුවා. හරි? එතකොට මෙන්න ඩයෝඩ හතරක් තිබු ඍජුකාරක සේතුවක්. එතකොට මම කලින් කියනවා ඍජුකාරක සේතුවක කරපුවාම මෙහෙමයි එන්නේ. බලාපොරොත්තු බැම්මක් වගේ එනවා බිඳුව වෙනවා අනිත් පැත්තට එන්නේ ආයෙත් වැඩි වෙනවා. දැන් ඒක අපි මොකද වෙන්නේ? මෙතන ධාරිත්‍රකයක් දාපුවාම අර අඩු වේගන යනකොට ටක් ගාලා එයා ධාරිත්‍රකයෙන් charge කරලා මෙතෙන්ට දෙනවා. ඒකින්ද මෙහෙම අඩු වෙනකොට මෙහෙම දෙනකොට ආසන්නව සරල රේඛාවක් එනවා. මෙන්න පූර්ණ තරංග ඍජුකරණය සුමටනය කරපු ප්‍රස්ථාරය. ඒකින්ද දැන් ඔබට මම හිතන්නේ හොඳ අවබෝධයක් තියෙන්න ඇති අර රූප වලදී මේ රූප වලදී මොකද මේක ඔය කට්ටියන්ට යුවා මම
PDF එකක් විදිහට ඒක බල බල ඊට පස්සේ පොත සටහනක් ගහගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පාඩමට ගිය පාර හිටපු අය නැති අයට පොතම අවබෝධයක් එනවා. දැන් පොඩ්ඩක් මෙහෙම බලන්න. දැන් මටම කතා කරන්න වෙයි ඔය කට්ටියගේ මේ chat එක කොහොමද දන්නේ ගන්නෙ. දැන් chat එක පුළුවන් මේ උත්තරයක් කියන්න. මෙන්න 2006 ආපු ඕලිවල් ගැටලුව 2006 ආපු බහුවර්ණය මෙම රූපයේ දැක්වෙන විද්‍යුත් පරිපථය පරිපථ සටහනකින් නිවැරදිව දැක්වෙන්නේ. හරිද? පරිපථ සටහනකින් නිවැරදිව දැක්වෙන්නේ කවර පිළිතුරේද? දැන් උත්තර හතරක් තියෙනවා. මට මේ දාන්න බැරි උත්තරේ අංකවත් අඩු ගන්න. පොඩක් වැඩි උත්තරේ බලලා මම උත්තරේ අංකවත් දාන්න පුළුවන්ද කියලා බලන්න මට පෙන්නන්න ක්‍රමයක් තියෙනවද? අටක් එහෙම උස්සලා කර තියෙනවනේ ක්‍රම. හරිද? එහෙම try එකක් දෙන්න ඔබේ උත්තරේ හොයාගන්න අතරේ. මොකද්ද මේකේ උත්තරේ? මොකද මේ පුනරීක්ෂණයක් රිවිෂන් එකක් විදිහට එක්ක යන්නේ. ඒකෙන්ද අද ट्रांसिस्टर අපිටම තියාරි කරමු. දැන් මේකේ හොඳ රිවිෂන් එකක් ලෙස මේ ඩයෝඩය ඒ ආශ්‍රිත ප්‍රශ්න ටික අද කතා කරන්න යන්නේ. ඒකින්ද මේක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට උත්තරෙන් නම් එන පාටක් නෑ මට. උත්තරේ දැන් හිතා ගන්න මේ දැන් වැටුණා. ඔය මේ මයික් මට මේ chat එකේ තියනවද? chat තියනවා දෙකක්. හිරුනි එක කියනවා කියන දෙක කියනවා. තුනක් තියෙනවනේ උත්තර. හොඳයි එහෙම. සන්දනිකා නේද? එයා තුන කියලා කියන්නේ. ඒතර එකක් තියෙනවා දෙකක් තියෙනවා හිරුනි කියන්නේ එක කියලා. හරිද? මේ නමක් නැහැ කොටු ගොඩක් වැටෙන්නේ. හරිද? තවදවත් ඒ වගේ මේ chat එකකින්වත් දාන්න. දැන් බලමු දැන් කීප දෙනෙක් උත්තර දීලා තියෙනවා. අනික කට්ටියත් මම හිතන්නේ ඇක්ටිව්ලි සහභාගී වෙන්න ඕනේ වැඩේට. දැන් බලමු මොකක්ද උත්තරේ. බැටරියක් තියෙනවා දිග ඉරයි කෙටි ඉරයි. මේ ඔක්කොගෙම බැටරි කැල්ල තියෙනවා. ස්විච් එකක් තියෙනවා. ස්විච් එක මේ ඔක්කොගෙම තියෙනවා. ඊළඟට තියෙන මොකද්ද? LED එකක්. LED එක සංකේතය කොහමද එන්නේ? මේ ඇවිල්ලා ඩයෝඩ් එක සංකේතය. LED වෙනකොට ඒක මෙහෙම ආලෝකය පිට වෙනවා කියන්නේ ඊතල දෙයක් ගහන්න ඕන. එතකොට ඒ අනුව උත්තරේ බැටරියයි ස්විච් එකයි LED එකයි තියෙන්නේ 1යි 3යි. 3ක් තිබ්බා එකක් තිබ්බා දෙකක් තිබ්බා හැබැයි හතරක් තිබ්බේ නැහැ. හැබැයි උත්තරේ 3ද 1ද ප්‍රශ්නේ තියෙන්නේ ඒ ටික ඔක්කොම තිබ්බත් මදි පිළිවෙලක් තියෙනවා. ඒ තමයි LED බල්බ් එක LED ඩයෝඩ් එක දිග අග්‍රය තමයි ධන. මේ කෙටියට තියෙන එක ඍණ. එතකොට මේ ධන එක සම්බන්ධ වෙන බැටරි කැල්ල ධනට. එතකොට සංකේතය මේ පැත්ත තමයි ධන. එතකොට සංකේතය මේ පැත්තේ ධන බැටරි කැල්ල ධනට සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි මේකේ ධන බැටරි කැල්ල ඍණ සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා උත්තරේ 3 වැරදි. මේ දෙක කොහොමද වැරදි LED නෑ. මේ දෙකෙන් උත්තරේ හරියන්නේ උත්තරේ 1. මම දැන් සඳුනේ මේ හිරුනේ. උත්තරේ දීලා තිබ්බා. අනික කටියත් ඒ වගේ ඇක්ටිව්ලි සහභාගී වෙන. දැන් පේනවා 2006 බහුවර්ණයේදී ඔය කට්ටිය එක එක උත්තර කීවට මේ වගේ සරල බහුවර්ණයක් ආවත් වර්ධින්න අවස්ථා තියෙනවා. ඒක නිසා මේ විදිහට අපි පොඩි පුනරීක්ෂණයක් යන්න ඕනේ. නැත්නම් මේක හරියන්නේ මෙස්සර අතිස්වා මොකක්ද දන්නේ කියන්නේ. chat එකේ දාලා තියෙනවා මොකක්ද? chat එකේ නම් මොකක්ද දාලා නැහැ මෙස්සර. මයික් අමෝන් කරන්න ඕනේ දන්නේ නැහැ. ඒකයි වැඩි මට මේකත් එක්ක කරන්න බැරි දන්නේ නැහැ. chat එකට හොඳ අරගෙන. හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඔබට අවස්ථාව දෙනවා. ප්‍රශ්න අංක 5.
පහට උත්තරයක් දාන්නකෝ. 5 කියලා දාන්න. නැත්නම් කලින් ප්‍රශ්න උත්තරේ උපත් දන්නේ නැහැ. 5 දාලා මේ උත්තර අංක දාන්න. 4 1. රයි කටියත් YouTube එකේ හැරෙන්න බලා ගන්න පුළුවන්. මේ ඉතින් අර මේ පන්ති සහභාගීලා මේක කරනවා තමයි. හරි දැන් උත්තර දෙකක් වගේ එනවා. මේ බහුවරංක 5 1999 මම දැන් ඔකට ඉපදෙලත් නැති කාලෙක ඒ කාලේ තිබ්බ. හැබැයි මේ ඉස්සර මේ ඩයෝඩ් වෙනුවට ඉස්සර නමක් ආවා මම කිව්වා කලින් ඩියෝඩේ කියලා. නමුත් ඒ නම දැන් භාවිතා කරන්නේ ඉංග්‍රීසි නම ඩයෝඩේම තමයි භාවිතා වෙන්නේ. ඒකද ඩියෝඩේ ප්‍රශ්නයක් කරගන්න එපා. chat වල තියෙනවා මයික් එක ඔන් කරන්න ඕනේ කියලා කියන්නේ. එහොන්න දැන් රූපේ A හා B යනුවෙන් දක්වා ඇත්තේ දියෝඩ දෙකකි. මෙන්න A හා B කියලා දියෝඩ දෙකක් තියෙනවා. D අණු කෝෂයක් මෙන්න කෝෂයක් කියපුවම බැටරි කැලි තුනක් තියෙනවා මෙතන. D අණු කෝෂ තුනක් සම්මත තුනකින් සමන්විත බැටරියකි. C අණු බල්බයකි. මෙන් බල්බය තියෙනවා. බල්බේ දැල්වීම පිළිබඳ පහත වගන්ති අතුරින් නිවැරදි වගන්තිය කුමක්ද? දැන් එකට නම් කවුරුත් දීලා තිබෙන්නේ නැහැ උත්තරයක්. අය පාරක් මම පොඩක් chat එකේ බලන්නම්. chat එකේ තිබ්බේ පහේ 3 තියෙන්නේ. හිරුනි පහේ 3, මෙස්සර පහේ 3, සම්දනිකා පහේ 3, අර කොටු දාපු එක්කෙනා පහේ 2, කොටු එක්කෙනා. හරිද? භාග්‍ය 2, විෂු 2, මෙස්සර කියන මම නෙවෙයි කියලා මේ මයික් එක කතාව. හරි. ඔන්න දැන් මේ ප්‍රතිචාර ටික දැන් කීප දෙනෙක් 2 ඉන්නවා, කීප දෙනෙක් 3 ඉන්නවා. 1 සහ 4 නම් නැහැ. ඒකෙන්ද අපි බලමු. මෙන්න උත්තර. අටවා ඇති පරිපථයේ C බල්බය දැල්වේ. එතකොට C බල්බය දැල්වෙන්න නම් මේ ධනාග්‍රයෙන් පිටවන ධාරාව සම්පූර්ණ පරිපථය සම්පූර්ණ යන්න ඕනේ. එතකොට මෙහෙම ගියාම මෙතන පොල්ලක් වැටෙනවා. පොල්ලක් තිබ්බනම් යන්නේ නැහැ. එහෙනම් පළමු උත්තරේ වැරදි. එක දීලා නැහැ තිබ්බේ නැහැ. ඊපස්සේ බලමු 2 D බැටරි අග්‍රමාරු කළොත් බල්බය දැල්වේ. බැටරි අග්‍රමාරු කරා කියන්නේ එතකොට සම්පූර්ණ අග්‍රමාරු කරොත් මේ පැත්ත ධන. මේ පැත්ත ධන වෙනවනේ. මේ පැත්ත ධන වෙච්චාම හරි කරන්ට් එක මෙහෙම ගියාට වැඩක් නැහැ. සම්පූර්ණ පරිපථය සම්පූර්ණ විතරයි කරන්ට් එක යන්නේ. භාගයට ගිහිල්ලා මග නතර වෙන්නේ නැහැ කරන්ට් එක. ධන පටන් ගන්න මෙස්සර කතා කරමු. ඒ පාර මයික් එක මෙස්සරට බුලවගෙන. හරිද? මෙන්න මේ පැත්තෙන් යන්න ගියත් පොල්ල වැටෙනවා. එහෙනම් විෂුවද කවුද කීප දෙනෙක් 2 දාලා තිබ්බා. හරිද? මේ පැත්තෙන් මාරු කරත් යන්න බෑනේ පොල්ල වදිනවා. එහෙනම් මේකත් පාර මයික් එක මේ වෙලා ඔෆ් කරගන්න. එතකොට ඒකත් වැරදි. කට්ටියක් තිබ්බේ 3 තමයි වැඩිපුර තිබ්බේ. brightness මානව වැඩි කරන්නේ. ඒ දියෝඩේ අග්‍රමාරු කළ විට C බල්බය දැල්වේ. ඒ දියෝඩේ අග්‍රමාරු කරපුවාම මෙහෙමනේ තියෙන්නේ. එතකොට ධනාග්‍රයෙන් පිටවන ධාරාව මේ පැත්ත පෙරනඹුරුව ගියා. මේ පැත්තත් පෙරනඹුරුව ගියා. රවුම කැරකෙනවා. එතකොට ධාරාවට සම්පූර්ණ රවුම යන්න පරිපථය සකස් වෙලා තියෙනවා. මෙයා දැන් පසු නඹුරින්ද දැයි යන්නේ පැත්ත මාරු කරපුවාම මෙයාත් පෙරනඹුරුව මෙයාත් පෙරනඹුරුව රවුමට ධාරාව යනවා. C බල්බය දැල් වෙනවා. එතකොට බල්බේ දැල්වීම පිළිබඳ නිවැරදි වගන්තිය. එතකොට D බල්බේ D දියෝඩේ අග්‍රමාරු කළ විට වැඩක් නැහැ. මෙතන යන්න දෙන්නේ නැත්නම් මෙයා අග්‍රමාරු කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. පොල්ල වැටෙනවා. හරිද? ඒක නිසා මෙයාත් වැරදි. උත්තරේ කීප දෙනෙක්ම දීලා තිබ්බ හරියට උත්තරේ අංක 3. ඔන්න ඔහමයි උත්තරේ මෙයා වෙන්නේ. උත්තරේ අංක 3. මෙතන මේ විදිහට මත පොරික්ෂණයක් කරගන්න පුළුවන් කට්ටිය ස්ක්‍රීන් එක බලාගෙන ඊට පස්සේ මම ඒක ඩවුන්ලෝඩ් කරලා උත්තර මේ ඔය කට්ටිය ලියා ගන්න 99 5 එකේ උත්තරේ මේකයි ඊට පස්සේ ඔය කට්ටිය මගේ ටියුට් එක තියෙනවනේ ටියුට් එකේ තියෙනවා එහෙම නැත්නම් අනිකට යන්න. එහෙනම් අපි මේක මම මේ පිළිවෙලට දාලා නැහැ. මේ 94 මම හිතනවා ඔය කට්ටියන්ගේ අම්මලා වලිව කරපු කාලේ එකක්. ඒකෙන්ද ප්‍රශ්නාංක 2 හරි ලේසි ප්‍රශ්නයක් උත්තරේ කියන්නේ
chat එකට එන්නෝ කට්ටිය chat එකට ඇවිල්ලා දැන් මේ ප්‍රශ්නාංක දෙක දාලා දෙකේ දාන්න කීයද කියලා නැත්නම් මේ ඉස්සලවත් එක පැටලෙනවා දෙකේ කීයද උත්තරේ දියෝඩයක් කියන ඩයෝඩයක් ඈ හරි මේසි කොයි උත්තර මෙතුෂ මල්ලි නේද මෙතුෂයි මෙච්චරයි පැටලලා අයත් ක්ලාස් පටන් ගන්න මේ ඉස්කෝලේ පටන් ගත්තාම අනිවාර්යෙන් පටන් ගන්න පුළුවන් ඈ ලබන ඉරිදාට ඊළඟ ඉරිදාට පටන් ගන්න පුළුවන් හරිද මේ උත්තරයක් දෙකට උත්තරේ දෙකට කීයද සම්දනිකා ටයිප් කරනවාද හිරුනේ කියනවා දෙකට තුනලු හරි වෙලා හින්දා තව හරි ප්‍රමාදයි මොකද මන්ද ප්‍රමා ඈ ටක් ගාලා දාන්න මචං මේ දෙකේ උත්තරේ හරි විශ්වවිද්‍යාල දෙකේ තුන කියනවා ටයිප් කරනවා අයියෝ උත්තර වෙලා ගන්න ඕනේ නැහැ බය වෙන්න එපා දාලා දාන්න එක දෙකේ තුන කිය එනවා මම හිතන්නේ ඒ බලමු ඔක්කොම කට්ටිය තුන කියනවා හරි ඒක ලේසි අර්ධ සන්නායක දියෝඩයක් ලෙස හැඳින්වෙන්නේ මොකද්ද n වර්ගයේ අර්ධ සන්නායක p වර්ගයේ pn සංදේයක pnp ට්‍රාන්සිස්ටරේ එතකොට අර්ධ සන්නායක දියෝඩයක් කියලා කියන්නේ උත්තරය 3 ඔකට හරියට කීවා pn සංදේයක් තමයි උත්තරේ ඒ වගේ ඒවා මේ පාර අහන්න පුළුවන් ඈ කොරෝනා හින්දා ලේසි කරනවා කියලා ඉතින් මොන යන්නත් මේවත් අහන්න නැත්නම් වැඩක් නැහැ නේ ඉතින් 94 විශාල කාලයක් උත්තරේ 3 මේක නයි මම හුඟක් කට්ටියගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා මේ ක්ලාස් එකේ ඉන්නවනේ සෑහෙන ප්‍රමාණයක් කොයි ප්‍රතිචාර මදි එහෙනම් 2000 අවුරුද්දේ මීට අවුරුදු 20කට පෙර ඒ කියන කට්ටිය ඉපදිලා නැහැ 20කට පෙර ඩයෝඩ් වලින් අහපු ප්‍රශ්නෙට ඔබගේ උත්තරේ මොකද්ද කියලා ටක් ගාලා එවන්න පස්සේ YouTube එකේ බලුවත් ඔය කට්ටියන්ට එතකොට උත්තරේ මාක් කරගෙන ඉවරලා මගේ උත්තරේ බලන්න පුළුවන්. හරි? අනාප එකක් ආවා. ප්‍රශ්නක දාන්න 6 කීයද කියලා දාන්න. නැත්තම් හොයාගන්න බෑ. සෙනුරේ ඉන්නවා. iPhone ඉන්නවා සම්දනිකා ඉන්නවා සම්දනිකා net mini 6 4 භාග්‍යා 6 3 හිරුනි 6 3 මෙස්සර උමයන්ග 3 3 දාලා හරියන්නේ 6 3 දාන්න ඕනේ පරණ එකකට මොනවද දන්නේ නැහැ එතකොට සම්දනිකා 4 දාලා තියෙනවා අනික් කට්ටිය දාලා තියෙන්නේ 3 හරි 6 වෙනි ප්‍රශ්නේ පත්‍යාවර්ත ධාරා ඩයිනමෝවක් මගින් නිපදවන ධාරාව යම් උපාංගයක් තුලින් යවූ විට ධාරාවේ සිදුවන විචලනය පහත් ප්‍රස්ථාරයේ දැක්වේ. එම උපාංගය කුමක්ද? දැන් පත්‍යාවර්ත ධාරා ඩයිනමෝකින් තමයි ආවේ. එතකොට පත්‍යාවර්ත ධාරා යම් කිසි උපාංගයක් තුලින් යවූ විට ධාරාවේ සිදුවන විචලනය පහත් ප්‍රස්ථාරයේ දැක්වේ. එතකොට යම් කිසි උපකරණයක් තුලින් යවූ විටයි මේ වෙනස වෙලා තියෙන්නේ. පත්‍යාවර්ත ධාරා වක් කියන්නේ මේක මෙහෙම
මේක යම් කිසි උපකරණයක් තුලින් ආවම ඒක මෙහෙම වෙලා. මෙහෙම වෙලා කියන්නේ මොකද්ද මේ උඩ කෑල්ල තියෙනවා යට ඒවා කැපිලා. යට ඒවා කැපෙන්නේ මොකද්ද? අර්ධ තරංග ඍජුකරණය. අර්ධ තරංග ඍජුකරණය කරන්නේ ඩයෝඩයක් භාවිතා කරලා. එතකොට ඩයෝඩයක් භාවිතා කරලා කරන්නේ හරිද? එතකොට මේකට යවපු උපකරණය තමයි උත්තරේ 3. කට්ටිය දීලා තිබ්බා උත්තරේ 3. එතකොට 2000 අවුරුද්දේ මීට අවුරුදු 20කට පෙර ආපු එක 2020 වෙලාවට ඕලෙවල් විභාගයක් නැහැ. ඊළඟට ආයෙත් 21 දෙකක් තියෙන්නේ කොහොමද දන්නේ නැහැ. එතකොට මෙහෙමයි උත්තරේ ගත්තේ. ඔමයි පුනරීක්ෂණය දැන් මම ඉස්සරහට කරන්නේ මේ විදිහට කරලා ඔය කට්ටිය උත්තර උඩ ඔය කට්ටිය දැන් මයික් ඔන් කරගන්න පුළුවන් නම් කතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි කතා කරලා උත්තරේ කියන්න. එහෙම නැත්නම් chat එකේ දාන්න. අපි ඊළඟ ප්‍රශ්නෙට දැස් දෙමු. හරි ඔය කට්ටියම ප්‍රශ්නේ මට පේනවා ඇති. පොඩි වෙලාවක් දෙන්නම්. මේ උත්තර දෙකම එක ප්‍රශ්නයක් නිසා දෙකටම උත්තර මාක් කරන්න ඕනේ. මාක් කළා 11ට කීයද 12ට කීයද කියලා ඔය කට්ටිය හැම කෙනාම වගේ දැන් පස්සේ කට්ටියකයි මම වුණානේ. ඒ කට්ටිය උත්තරේ එවන්න. නැත්තම් මේ තීරමන්නේ මේ වැඩි මේ මෙන්න අය පාරක් මම කියන්නම්. ශිෂ්‍යයෙකු විසින් සකස් කළ ලද ඍජුකාරක ආදර්ශන පරිපථය රූපය දැක්වේ. L1 L2 L3 L4 L5 L6 යනු සර්ව සම LED 6ක් තියෙනවා. දැන් 6IV සරල ධාරා සැපයීම හැට ප්‍රශ්නේ කියව ගන්න. දැන් මම කියුවට මේ ඔකට විභාගෙදී තනියම කියවන්න. එතකොට වැඩි නවත්ත ගන්න වැඩි සමුතු කර ගන්න පුළුවන්. 6IV සරල ධාරා සැපයීම තමයි තියෙන්නේ. සැපයීමකට P ධනාග්‍රය ඒවා මාක් කරගන්න විභාගෙදී පේපර් එකේ. P ධනාග්‍රයටද ඍණාග්‍රය Qටද සම්බන්ධ කළ විට LED දැක්කේ. ඒ කියන්නේ මොන LED ද පත් වෙන්නේ කියලා මම කියන්න ඕන. ඊට පස්සේ ඉලක්කය කියන්නේ PQ අතරට 6IV 50යි HZ ප්‍රත්‍යාවර්ත ධාරාව සපයන්නේ. මේකේ සරල ධාරාව සපයලා තියෙන්නේ. මේක ප්‍රත්‍යාවර්ත ධාරාව. සම්බන්ධ කළ විට පහත කුමන නිරීක්ෂණ ලැබේද? මේ ඊට හයිලයිට් කරලම තියෙනවා, බෝල්ඩ් කරලම තියෙනවා. මේ නිරීක්ෂණ හතරෙන් කොහොමද ලැබෙන්නේ? ඒකින්ද ඔයගොල්ලෝගේ දැන් කල්පනා කරලා වෙන උත්තර පත්‍ර මොකක්ද බලලා හරියන්නේ නැහැ. 2009 දැන් මේවා එහෙම හොඳට කරගෙන පුළුවන් ප්‍රශ්න. හරිද? ඉතින් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ අර උගන්නපු අය ප්‍රැක්ටිකල් ඒවා ගැන. එහෙනම් දැන් දැක්කනේ උත්තර දෙනකොට සමහර අය වරද්දනවා, සමහර අය හරියනවා. විභාගෙදී පුළුවන් තරම් හරියන්න කරන්න ඕනේ. ඒක නිසා මේ ලබන බදාද අපි ට්‍රාන්සිස්ටර් කරමු. ට්‍රාන්සිස්ටර් කරලා ඒ සම්බන්ධ ගැටලු ටිකයි ඔක්කොම පියවර කරමු. මොකද අද වැහි කාලේ වුණත් ඒකින්ද අද මේ ප්‍රශ්න වලින් අද අපි අවසන් කරනවා. දැන් ඒකින්ද මේ ඊළඟ පාර අපේ කාලය වෙලා ගියන් පස්සේ පන්ති ඉවර වෙනවා. පුළුවන් තරම් දැන් මේකට උත්තර මට එවන්න. මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම්. 11 කීයද 12 කීයද කියලා එවන්න. උත්තර 6ක් විතර ඇවිල්ලා තියෙනවා. තවත් આવොත් හොඳයි ඈ. මෙන්න
උත්තර 11 12. ඒක සෙනුර විකුම්නේ 11ට 2 12ට 3. දෙගුණිගේ උත්තරයක් නෑ. අපි දෙගුණිගේ 11ට 2 12 එක දාලා නෑ. iPhone ගේ 11ට 2 දිගුණිගේ 12ට 3 iPhone ගේ 12ට 3 ඒ විදිහට දෙකම නම් ඉවරයි. පුතු තරු කියන එකක් තියෙනවා මෙන්න. නම දාන්න ඉතින් නැත්නම් හරියන්නේ නැහැ 11 1. සහන්නේ. ඔව් සහන් 11ට 2 අයිත් 11ට 3 දාලා එහෙම දෙකක් නැහැ. 11 12යි. හරියට ගහන්න ඕනේ. භාග්‍ය 11ට 2 iPhone කාර්ය එකයි. IRC කාර්යයක් ගන්න. උත්තර මම කාල වෙලා නින්ද බොකටේ මේ වෙලාවත් අර පේන්නක් ඉඳලා එහෙමත් උත්තරයක් දාන්න බාහිර කනාවක් හරි ගහන්න බෑ අඩු ගන්න මේ පන්තිත් එක කරන්න ඕන. හරි එහෙනම් මේ උත්තර වලට යන් සහභාගීත්වය ඊළඟ පාර එහෙම තියෙන්න හොඳද? ඒ වගේ ලෑස්ති වෙලා පාඩම් කරලා ඒවා වැඩ කරන්න තව පොඩි කාලයක් තියෙන විභාගෙට අපි එහෙනම් උත්තර ආවා උදාහරණයක් දැන් අපි සෙන්ටර් බලමු. මේකේ දෙක අරකේ 11 2 11 3 බලමු අපි සෙන්ටර් විකුම්ගේ බලමු සෙන්ටර් විකුම්ගේ 11 2 කියනවා මේක 3 කියනවා දැන් බලමු අපි ආයේ උත්තරේ දැන් 6යි v සරල ධාරා සැපවීමකට ධනාග්‍රය සම්බන්ධ කරලා කියමු ඍණාග්‍රය මේකට එතකොට සරල ධාරා සැපවීමක් නේ කරන්ට් එක මෙහෙම එනවා මෙහෙම යන්න බෑනේ මෙහෙම එනවා එතකොට මේක පත්තු වෙනවා ඊට පස්සේ මෙහෙම එනවා මේ පැත්තට යන්න පුළුවන් මෙහා පත්තු වෙන්න බෑ මෙහා පත්තු වෙනවා හරි පහ ඈ මෙහා පත්තු වුණා මේක පත්තු වෙන්න බෑ පොල්ල වැටිලා මෙහෙම ආවා ඊට පස්සේ අපි මේ පැත්තට යන්නේ නැහැනේ ඒ කියන්නේ මේ පැත්තට මේ පැත්ත ධන ගාවට යන්නේ ඍණ ගාවට යන්නේ මේක පත්තු වෙනවා මෙහෙම ගියා සරල ධාරා සැපවීමක් අය අනිත් පැත්ත ගැන හිතන්නේ නැහැ සරල ධාරා කියන්නේ මේක ධන දිගටම ධන දීගෙන ඉන්නේ අය අනිත් පැත්ත ගැන හිතන්නේ නැහැ එතකොට සෙන්ටෝගේ සුදු උත්තරේ 2 බලමු එතකොට පත්ලා තියෙන්නේ L2යි L5යි L3යි එතකොට L2 L5 L3 මානිකට උත්තර මතක නැහැ එතකොට මෙයා දීලා තිබු උත්තරේ මේක උත්තරේ මේක හරිනේ උත්තරේ එතකොට මේ පැත්තට කරන්ට් එක ගියාම මේකයි පත්තු වෙනවා මොකද අර අනිත් පැත්තට දුන්නේ නැහැ එතකොට මෙන්න මේකයි උත්තරේ උත්තරේ 2 අන්න අපි ඊළඟ පාර මේ මොනවල් බලාගෙන මයික් ඔන් කරගෙන වැඩේ කරන්න ඕනේ ඒක පොඩක් මම කරන්ත මේ එක ලෑස්ති වෙන්න මේක අප්පයක් එහෙම දාන්න ඉන්න මේ මොන හොදාගෙන උත්තර කියන්න දැන් එන අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා සෙන්ට්‍රෝගේ තිබ්බේ 3 බලමු PQ අතරට 6 වෝල්ට් 50 ඉන්චල් ප්‍රත්‍යවර්ත ධාරාවක් සම්බන්ධ කළ විට කුමන නිරීක්ෂණ ලැබෙද? ඊට LED සියල්ලම දැල්වේ. දැන් එක මොහොතක මෙහෙම යනවා. හරි. අනිත් මොහොතේ ධනෙට මාරු වෙනවා. මේ පැත්ත ධන වෙනවා මේ පැත්ත ඍණ වෙනවා. දැන් මේ පැත්තෙන් වෙච්චාම මේකපත් වෙනවා. මෙහෙම ආවා. ඒත් මේකපත් වෙනවා පොල්ලක් නේ මේකපත් වෙනවා. එහෙම ගියා. මේකපත් වෙනවා. හරි. එතකොට මේක කොහොමද පත්තු වෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නයක් වෙනවා. මේක එක පැත්තකට මෙහෙම යනවා අනිත් මොහොතේ මෙහෙම යනවා. එතකොට මේ පැත්තට ගියාම 2 5 3 පත්තු වෙනවා. අනිත් පැත්තෙන් ගියාම 4 5 නාගිය මේකවත් වෙනවා. එතකොට දෙක මේකයි L1 මේක L1 නේ. ඔව්. L1 L4 L5 මාරු දැල්වේ. දැන් මොන උත්තරයක් කියලා හිතන්න පුළුවන් දෙක. LED සියල්ලම දැල්වේ කියන එක වැරදි. මොකද අනිවාර්යයෙන්ම 6 පත්තු වෙන්නේ නැහැ. එතකොට මේක අර පැත්තට ගියාම මේ ටික පත්තු වෙනවා ඊළඟ මොහොතේදී මේ පැත්ත පත්තු වෙනවා. ඒක අපිට හිතන්න පුළුවන් හරි කියලා. හැබැයි මෙන්න මෙතන තියෙනවා
50 HZ 50 HZ කියන්නේ ඉතාම වේගයෙන් මේක සිදුවන්නේ. වේගයෙන් පැත්ත මාරු වෙනකොට අපිට හොයාගන්න බෑ මිලිමීටර් එකක් අපේ හැට දැනෙන්නේ නැහැ. අරක නිමිලා මේකපත් වෙනවා කියලා ඉන්න බෑ. මේක අඩුවානේ ඔය පොඩි අගයක් වුණා ඩයිනමෝ බයිසිකල් ඩයිනමෝ එක හිමින් කරගෙනම නම් අපිට නිමිපත් වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ප්‍රැක්ටිකලි මේ මාරුවෙන් මාරුට දැල්වේ කියන එක දැන් උත්තරේක නෙමෙයි මාරුවෙන් මාරුට දැල්වේ කියන එකත් වැරදි. එතකොට මොකද වෙන්නේ? අරකටපත් වෙනවා මේකටපත් වෙනවා මාරුවෙන් මාරුට උනාට ඉතින් වේගයෙන් හින්දා අපිට වෙන්නේ මොකද්ද? L6 නැතුව. හරිද? L6 නැතුව අනිත් ටික ඔක්කොම එක දිගට දැල්වීම පවතී උත්තරේ. දැන් ඔය හරි උත්තර ගන්න පුළුවන්. මේ මොකක්ද ගහපු උත්තර බලන්න මතක නම් හොඳයි. එහෙමයි උත්තරේ ගත්තේ. ඒකින්ද මේක මෙතනදී වැදගත් වෙන්නේ ප්‍රත්‍යාවර්ධාරා කතාවයි මේක හරහා යන්නේ නැහැ. මොකද එක පැත්තට තමයි හැම වෙලාවෙම කොයි පැත්තට ගියත් කරන්ට් එක යන්නේ මේ අතට. ගියාට මේ හරහා යන්න බෑ. ඒක නිසා සිද්ධිය ගත්තාම එක දිගටපත් වෙනවා අපිට පේන උත්තරේ L2 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 L3 L4 L5 දිගට දැල්වි පවතී. මේක උත්තරේ වැරදි. උත්තරේ ඔන්නමයි ආවේ. අපි තව ප්‍රශ්නයක් දෙයක් කරමු. ඔබගේ උත්තරේ ගන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ. දැන් 14 උත්තරේ දාන්න 17 උත්තර කාරණය 17ක පහක් දක්වන පරිපථවල 6 වෝල්ට් ප්‍රත්‍යාවත් AC ධාරා සැපීමක් අප ලැබේ. පරිපථවලට සම්බන්ධ බල්බ පිළිබඳ පහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ කුමක්ද? පහත ප්‍රකාශය සත්‍ය වන්නේ සත්‍ය ප්‍රකාශය අහන්නේ. නේද? උත්තරකට ආවේ නැහැ. 2011 හරිද? ඒතරම්ම පරණ නැහැ. ප්‍රතිපදිලානේ. ඒක උත්තරයක් තියෙනවා. 17ට උත්තරේ. 17 iPhone ගේ 2. iPhone ගේ 2. මෙතන කවුද? කතා කරලා කියන්න උත්තර මයික් එක ඔන් කරගන්න පුළුවන් මොකද කියද්ද භාග්‍යයාගේ එක දැකලා කොහොමද උත්තරයක් කියන්නේ අර ක්ලාස් එකේ වගේම තමයි එක කෙනෙක්ගේ උත්තර කියන්නේ භාගයට හොත් බෑ උත්තර ප්‍රමාදයි ඉක්මනින් ඉව ගන්න පුළුවන් මම හිතන්නේ පේනවා ඇති අපේ පරිගණක පිළිගන්න ලොකුට පේනවා නැත්තම් මේ ෆෝන් එක අමාරු ඇති. ඒක ටියුට් එක ළඟ තියා ගන්න ඕනේ. කලින් මම හෙව්වා ඉතින් පොඩ ලෑස්ති වෙන්න. අනිත් දවසේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ මම ප්‍රශ්න ටික කලින් දාන්නම්. ට්‍රාන්ස්ක්‍රිප්ට් සම්බන්ධ ප්‍රශ්න ඒවා ටික. කරෙක්ෂන් එකක් අවුල්. හරි. මෙන්න 10 එක්කෙනෙක් දෙක කියනවා. එක්කෙනෙක් එක කියනවා. තව අනිත් කට්ටිය කියනවා ප්‍රමාදයි. අපි ඉන්න කාලේ වෙලා හින්දා උත්තරේ බලමු. දැන් ප්‍රත්‍යාවර්ත එකක් සපයන්න. එතකොට මේකේ තියෙන්නේ එක ඩයෝඩයක්. 15 තුන දාලා තියෙන භාග්‍ය. හරි පොඩි මේක බලමු. මේක එතකොට මෙහෙම මේ පැත්තට ධාරාව යන්න ගියොත් පෙර නැඹුරුව හින්දා ඉස්සරහට ගියා ධාරාව බල්බේපත් වුණා. අද මේක වේගෙන් යනවා. අනිත් පැත්තට යනතාව පත්තු වෙන්නේ නැහැ. එතකොට එළියේ යම් කිසි අඩුවීමක් තියෙනවා. එතකොට මේ පැත්තට යන්න ගියා එළියේ යම් කිසි අඩුවීමක් තියෙනවා. අර මේකේ මොකද එක පැත්තට යනවා අනිත් මොකද එන්න බෑ. මේකෙදි මේ පැත්තට යන්න આવොත් යන්න දෙන්නේ අනිත් පැත්තෙන් යන්න આવොත් යන්න දෙනවා. ඒ දෙක මොහොතක යම් අඩුවීමක් තියෙනවා. ඒ මේකට දුන්නාම මෙහෙම දුන්නාම මෙහෙම යනවා. මෙහෙම දුන්නාම මෙහෙම යනවා කරන්ට් එක. නේ? මේක මේ පැත්තට යනවා අනිත් පැත්තෙන් ආපුවම මේ පැත්තට යන්න පුළුවන්. ඒකින්ද බල්බය හැම මොහොතෙම පත් වෙලා තියෙනවා. ඒක බල්බය හැම මොහොතෙම පත් වෙලා තියෙන්නේ මේකේ R එකේ එළිය වැඩි. මේ දෙන්නගේ එළිය
දෙකම සිත් වලට ඉන්න ඊ සමානයි. හැබැයි මේ ආට වඩා අඩු වෙන්න ඕන. එතකොට උත්තර මතකෙනකොට දාපු. එතකොට ආරි බල්බේ දීප්තිය වැඩි ආරි බල්බේ වැඩි දීප්තිය විසුද පීහා පී බල්බ අඩු දීප්තිය විසුද දැල්බේ. එතකොට ඒක හරි වගේ පේනවා. PQR බල්බ සමාන දීප්තියෙන් වැරදි. P හා R බල්බ සමාන දීප්තියෙන් නෑ. P හා R බල්බ සමාන දීප්තියෙන් නෑ. නම් උත්තරේ බලන්න Q හා R බල්බ සමාන දීප්තියෙන් නෑ. R බල්බේ දෙපැත්තට නම් වෙලාම යන හින්දා කරන්ට් එක වැඩි වෙනවා. R බල්බේ වැඩි දීප්තියෙන් විසුද PQ බල්බ අඩු දීප්තියෙන් විසුද දැල්බේ. ඒක වෙන උත්තරේ 2019 උත්තරේ ඒක. දැන් සමහර අය 15කටත් එවලා තිබ්බා. දැක්ක ගමන් පේන්න ඕනේ. දැක්ක ගමන් පේන උත්තරය අයපාරක් උත්තරේ යොමු නැති අයවන්න 15ට. භාග්‍යයාගේ 15ට 3. භාග්‍යයාගේ 15ට 3. කිරුණු දීලා නැහැ උත්තරයක්. මට දැන් 15ට උත්තර ඕනේ. කිරුණේ නෑ. විශ්මි 15 3. පස්තාර මතක නම් හරි. කිරුණේ 15 3. නිස්සාර මොකද නැද්ද මේ මයික් එක ඔන් කරලා කියන්න වෙයිද දන්නේ නැහැ. අත්තරක් දන්නේ සෙන්ට්‍රල් කුම් උත්තරයක් තව නැහැ. හරි එතකොට ඒක ලීසි එකක්. සෙන්ට්‍රල්යි අර මේ ජපාන් අකුරු තියෙන එකත් උත්තරේ 3. ඒක අකුරු දාලා දෙන නම මුණ පෙන්නන්න බය අය. හරිද? ප්‍රතිඵල ආවේ නැහැ බය නැතුව මුණ පෙන්නන්න නම දාන්න. හරිද? අනිත් පාර නම අදාගෙන තියාගන්න. එතකොට නමක් කියන්න පුළුවන් උත්තරයක් කියන්නේ. ඒක හිතන්න මේ අනිවාර්යයෙන් මගේ දැන් පාඩම් මාලාව පොඩි මාතෘකාවක් කරන්නේ පොඩි මාතෘකාවක් කරලා ඊට අදාළ ප්‍රශ්න ටික කරන්න ඕනේ. ඒකෙන්ද ඒවා ටික හොඳ බලන්න ලෑස්තිලා ඉන්න. අපිට නැති ට්‍රාන්සිස්ටරේ බදාදා ඒ ආශ්‍රිත ප්‍රශ්නයි. සක්‍රියතා ශ්‍රේණිය කරනවා ඉරිදට මේ 7ට. එහෙනම් උත්තරේ බලමු. මේක තනිකර කටපාඩම් තියෙන්න ඕන සිද්ධියක්. රූපය දැක්කේ ඍජුකාරක පරිපථයෙන් ලැබෙන ප්‍රතිදානයේ නිවැරදිව නිරූපණයන්ගේ කුමක්ද? ප්‍රදානය කියන්නේ ඉන්පුට් එක දෙනවා, ප්‍රතිදානය කියන්නේ එළියට ගන්නවා අවුට්පුට් එක. එතකොට මේක අදාළ නැහැ මේකට. මේ ට්‍රාන්ස්ෆෝමර් එක අඩු කරපු එක. දැන් මේ ඩයෝඩ් 4ක් පිළිවෙලට තියෙනවා. ඒකින්ද ඒක නම් කලබල වෙන්න එපා. පිළිවෙලට තියෙනවා ඍජුකාරක. එතකොට ඩයෝඩ් 4ක් විතරක් ආවොත් මේක උත්තරේ. ඇයි පූර්ණ තරංග ඍජුකරණය. හැබැයි ඒකට දාරිත්‍රකයක්. හරිද? දාරිත්‍රකයක් සම්බන්ධ කරලා තියෙනවා. දාරිත්‍රකයක් දාපු ගමන් මොකද වෙන්නේ? සුමටණය වෙනවා. එතකොට සුමටන දෙකක් තියෙනවා. මේකේ ඈතින් ඈත තියෙන්නේ. ඒක තනි ඩයෝඩයක් නේ. මේ ළඟින් ළඟ තියෙනත් උඩ මෙහෙම ඒක ගැම්ම අඩු වෙලා තියෙනවා. මේ ගැස්ම අඩු වෙලා තියෙනවා. ඒකින්ද මේකට 2011 ඉතින් බලන්න එකම අවුරුද්දේ ඉලෙක්ට්‍රොනික වලින් අහපුවා ඉතින් අහන්න නැති කියන්නේ මේ සරලයි මේවා. ඒ නිසා 15 වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 3. 15 ප්‍රශ්නේ උත්තරය අංක 3. ඉතින් මේ වගේ කට්ටිය ලෑස්ති වෙන්න ඕන. නැතුව මේ හරියන්නේ නැහැ. මේ දැන් මේක YouTube එකේ මේ විදිහටම බලා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙට යමු. තව ප්‍රශ්නයක් දෙයක් කරමු. මේක තියෙන්නේ මේ රචනා ප්‍රශ්නයක්. මේ ඒක පටක් ගාලා කියන්නම්. මහා මාර්ගවල මාර්ග සංඥා එළි ට්‍රැෆික් සිග්නල් ලයිට් සඳහා ආලෝක විමෝචක ඩයෝඩ් LED සුලභව බලකදී ආලෝක විමෝචක ඩයෝඩ් සංකේතය ඇඳ එහි ධන හා ඍණාංග ලකුණු කර පෙන්වන්න. දැන් ආලෝක විමෝචක ඩයෝඩ් එක බාහිර පෙනුම නෙමෙයි දිගිරයි කෙටිරයි. මේක ධන මේක ඍණ. අහන්නේ ආලෝක විමෝචක ඩයෝඩ් එක සංකේතය ඇඳ. එතකොට මේක ඇඳලා හරියන්නේ නැහැ. මේක ඇඳලා ලකුණු දෙන්නේ නැහැ. සංකේතය අදින්න ඕනේ මෙහෙම. මෙහෙම ඇඳලා මේක ප්‍රයෝග වෙලා මෙන්න මෙහෙම ආලෝකය පිට වෙන එක දාලා ධන ඍණ දාන්න ඕනේ. නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. මෙන්න මේකට තමයි ලකුණු දෙන්නේ. ආලෝක විමෝචක ඩයෝඩේ ක්‍රියාව පැහැදිලි කරන්න. ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔකට ඔයාලට කියන්න ඕනේ. ආලෝක විමෝචක ඩයෝඩේ එක ධනාග්‍රේට කෝෂයේ ධනාග්‍රේද ඍණාග්‍රේට කෝෂයේ ඍණාග්‍රේ සම්බන්ධ කළ විට ඒ පෙරනඟුරුව පවතින නිසා මෙහරා ධාරාවක් ගන්න විට මේ ඒක වර්ණ ආලෝකයෙන් නිකුත් වේ.
මොකද එකපාරට නිකුත් වෙන්නේ ඒකයි අර ආලෝකේ නැති වෙලාවට පාට හොයාගන්න ඒක පාට කින්නා කරලා තියෙන්නේ. අන්නේ සිද්ධිය කියන්නයි තියෙන්නේ. ඊළඟට ආලෝක විමුක්තිය ඩයෝඩ් එක PN සංදි සෑදීමට යොදා ගන්න අර්ධසන්නායක ද්‍රව්‍ය දෙකක් ලියන්න. හරිද? ඒකෙදි මතක තියාගන්න සාමාන්‍ය වට ගන්න සිලිකන් වලට ඔය ફોස්ෆරස් හරි ඒවා එකක් බෝරෝන් මේ මාත්‍රණය කරන්නේ. හැබැයි මේකට විශේෂ ඒවා ගන්නවා. ඒක තමයි ගැලියම්, ඉන්ඩියම් වගේ ලෝහ. ලෝහ දෙක ගන්න පුළුවන් අර්ධසන්නායක ගැලියම්, ඉන්ඩියම් ඒවා තමයි මාත්‍රණය කරන්න ගන්නේ. විශේෂ ඒවා ගන්නවා මේ ආලෝකෙ නිකුත් කරන ඒවාට. ඊළඟට මාර්ග සංඥා එලි විශේෂයෙන් ආලෝක විමුක්තික ඩයෝඩ් භාවිත කරන හේතුන කර්ම එකක් තමයි විවිධ වූ වර්ණයෙන් ගන්න පුළුවන්. මේ LED විවිධ වර්ණ රතු පාටයි කොළ පාටින් තියෙනවනේ. විවිධ වර්ණයෙන් ගන්න පුළුවන්. අනික මේකට වැයවන්ට ඉතා කුඩා විදුලි ධාරාවක්. මිලියම්පියර් ගානක් වැයගෙන ඉඳලා ඒ කර්මත් හේතු වෙනවා මාර්ග සංඥා ඒවට ගන්න. විදුලියක් වැය වෙන්නේ නැහැ. එතන ලොකු අනික විවිධ වූ වර්ණ වලින් ගන්න පුළුවන්. අනික ආයු කාලය වැඩි වෙනවා. හරිද? අනික වගේ පොඩි පිච්චෙන්නේ නැහැ. වැඩි ආයු කාලයක් තියා ගන්න පුළුවන්. ඒ 2013 ඔයවල ප්‍රශ්නේ. දැන් මේක මම මේ තකලා උත්තරේ කියන්නම්. හරිද? ඔක්කොම කරන්න වෙලාවක් නැහැ. අද අන්න පුරීක්ෂණයක් එක්ක ගිය සතියේ ඩයෝඩයක් පටන් ගත්තේ කොහොමද? ඒ ඩයෝඩේ හැදින්වීම ඩයෝඩ වර්ග කතා කරා. ඊට පස්සේ අද ඍජුකරණය කතා කරා. එතකොට ඩයෝඩේ සම්බන්ධ සියලුම සිද්ධි අවසන් ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් ගැන කතා කරපුවම ඉලෙක්ට්‍රොනික්ස් ඉවරයි. හරිද? ඔබේ ඔලෙවල් මට්ටමට හොඳටම ඇති. හරිද? තව ගැඹුරින් කතා කරන්න ඕන නම් ඔය රුවන්සලයි චන්ද මහතාගේ වීඩියෝ එහෙම දැම්මම ඒ වගේ ගැඹුරු කතා කරන්න ඕන ඔලෙවල් වලට හැබැයි මේ හොඳටම ප්‍රමාණවත්. හරි? දැන් බලන්න 19 වෙනික 2015 ආපු සංශෝධිත සිලිකන් කැබැල්ලක් N වර්ගයේ අරසන්නායකයක් බවට පත් කිරීම සඳහා සිලිකන් සමග පහත කුමන මූලද්‍රව්‍යයක් මාත්‍රණය කළ හැකිද? අපි දන්නවා සිලිකන් කැබැල්ලකට මොකක්වත් සම්බන්ධ නැත්නම් ඒකට හරිද? විසංග අරසන්නායකයක් කියනවා. මෙන්න මේ සිලිකන් වලට වෙනත් මූලද්‍රව්‍යයක ස්වල්පයක් මිශ්‍ර කරනකොට අපි කියනවා මාත්‍රණය කරනවා කියලා. ඒකට මෙහා හතරවෙනි කාණ්ඩේ ඉන්නේ. හතරවෙනි කාණ්ඩයේ කෙනෙකුට අඩු කාණ්ඩයක් දැම්මොත් තුන්වෙනි කාණ්ඩයේ කෙනෙක් දැම්මොත් දෙන්නේ P වර්ගයේ අරසන්නායකයක්. බාහ්‍ය අරසන්නායකයක්. මේ කෙනෙකුට පස්වෙනි කාණ්ඩයේ කෙනෙක් දැම්මොත් සෑදෙනවා N වර්ගයේ. මොකද ඉලෙක්ට්‍රෝන වැඩිපුර හින්දා N වර්ගයේ එකක්. ඒතකොට අහන්නේ මොකද්ද? N වර්ගයේ අරසන්නායකයක් බවට පත් කරන්නේ. එතකොට බෝරෝන්, ඇලුමිනියම්, ජර්මේනියම්. හරිද? ඒතකොට මේක මේ දෙන්න තුන්වෙනි කාණ්ඩේ, මෙයා හතරවෙනි කාණ්ඩේ කින්ද වැඩි කාණ්ඩයේ කෙනෙක් දාන්න ඕන උත්තරේ ફોස්ෆරස්. උත්තරේ ફોස්ෆරස්. හරි? ඊළඟ අරසන්නායක ද්‍රව්‍යයක් අඩංගු වන පහත කවදාද? මේක නිකම් මේ ඉලෙක්ට්‍රොනික වත් නෙමෙයි. ඉතින් අරසන්නායක වලට ගන්න අපි හතරවෙනි කාණ්ඩ එකක්. ඒතර උත්තරේ මේක අරසන්නායක ද්‍රව්‍ය වන්නේ පහත කවදාද? එතකොට මේවා ගන්නේ මාත්‍රණය කරන්න මෙන්න අරසන්නායක සිලිකන්. හරිද? උත්තරේ.